සබ්බ පාපස්ස අකුරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පඤ්ඤෝ දප්පනං ඒතං බුද්ධාන සාසනං සාත් සම්තා චක්කවාලේසු අත්‍රා කච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්කමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සත් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති සත් විශ්වයන්හි ක්වීන්ස්ලන්ඩ් බෞද්ධ විහාරාධිපති අතිපූජනීය සිටනාමලුවේ සුගතසාර පඬිතුමාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්වත්නි මෙවර ඕස්ට්‍රේලියාවේ ධර්ම සංචාරය සඳහා පැමිණිලා මාසයක් පුරාවට ධර්ම දේශනා සිදු කරලා අද දවසේ අවසන් ධර්ම දේශනාව මේ ක්වීන්ස්ලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ සිදු කරා. මේ විහාරස්ථානයේ පමණක් නෙවෙයි මෙල්බර්න් වලත් ඒ වගේම මේ කාසල් නගරයේ ධර්ම දේශනා කරන්නට අවස්ථාව සැලසුණා. මේ විහාරස්ථානයේ අසුරු කරගෙන ධර්ම දේශනා ගණනාවක් අපි සිද්ධ කරන්නට යෙදුණා. පළමු ධර්ම දේශනාව අපි සිදු කළේ ශ්‍රම සම්පත්තිය පිළිබඳ. ඒ කියන්නේ අපට කොයිතරම් භෞතික සම්පත් ඒ වගේම මානසික සම්පත් ලැබිලා තිබුණත් ඒ ලැබිලා තියෙන සම්පත් අපි පාවිච්චි කරන්නේ කොයි විදිහටද කියන කාරණේ මත
එළඹෙන ශ්‍රණයේදී අපි ඒවා පරිහරණය කරන විදිහත් එක්කලා ඒ ශ්‍රණය අපිට සැපගෙන දෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්, දුක්ගෙන දෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ අනුව එක් මොහොතක අපි ගන්න තීරණේ ක්‍රියාත්මක වෙන ආකාරය මත ශ්‍රණ සම්පත්තිය හෝ ශ්‍රණ විපත්තිය තීරණය වෙන බව අපි සාකච්ඡා කළා. එහිදී අපි පැහැදිලි කළා ඒ ශ්‍රණ සම්පත්තිය අපට කාරණා හතරකදී ප්‍රයෝජනවත් වෙනවා. අපේ දුර්ගුණ හඳුනා ගන්න, හඳුනාගත් දුර්ගුණ දුරු කරන්න, යහගුණ හඳුනා ගන්නට සහ හඳුනාගත් යහගුණ වැඩි දියුණු කරන්න. උදාහරණ සහිතව අපි මේ කාරණා පළමු ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. ඊළඟට අපේ කටින පින්කමට පෙර දිනෙහි පිරිත් දේශනාව සම්බන්ධව කෙටි අනුශාසනාවක් සිදු කරලා ඉන් අනතුරුව නිරුබරු නිකාසල් ධර්මචාරිකාව දුර කරලා පැමිණුණාට පස්සේ අපි ධර්ම දේශනා දෙකක් සිදු කළා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන ගාථාව මාතෘකා කරගෙන. ඒ දේශනා දෙකේදී අපි කතා බහ කළේ බෞද්ධයෙක් හැටියට දහම අසුරු කිරීමෙන්, දහම පුහුණු කිරීමෙන් අපට යහපතක් වෙනවා, දහමින් අපි රැකෙනවා කියන පොදු විශ්වාසයක් අපි තුල තිබුණාට පෞද්ගලිකව කතා කරනකොට සැබවින්ම ධර්මයේ ප්‍රගුණ කරලා අපට යහපතක් වෙලා නැහැ වගේ හිතෙන අවස්ථා ඕන කෙනෙකුට තියෙනවා. අනිත් අය සමහර විට එහෙම අභියෝග කරන අවස්ථා තියෙනවා. එවඳු අවස්ථා ගණනාවක් අපි උදාහරණ හැටියට සාකච්ඡා කරමින් කෙනෙකුට එහෙම හිතෙන්නේ කුමක් නිසාද කියන කාරණේ පිළිබඳව දිගින් දිගට කතා බහ කළා. ඒ සඳහා අපි හේතු දෙකක් පැහැදිලි කරගත්තා. පළවෙනි හේතුව තමයි Taman පුරුදු පුහුණු කරන ප්‍රතිපදාවෙහි දුබලතෙන් තියෙන්නට පුළුවන්. ඒ බඳු දුර්වලකම් ගණනාවක් අපි සාකච්ඡා කළා. ඒ වගේම දෙවෙනි කාරණය තමයි දහම් න්‍යාය කොයි විදිහට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ ගැන අපිට නිසි වැටහීමක් නැතිකම නිසා එබඳු වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. එබඳු ධර්ම න්‍යාය පැටලෙන පටලවා ගන්න අවස්ථා ගණනාවක් අපි උදාහරණ සහිතව සාකච්ඡා කරමු. ඒ ධර්ම දේශනා දෙකේදී අපි මේ කොටස් දෙක තමයි කතා කරලා ඊට පස්සේ අපි සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? සම්මා දිට්ඨිය ප්‍රඥාව මත පදනම් වෙන බව. ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා අපේ අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කෙනෙකුට සම්මා දිට්ඨිය තියනවා කියලා කියන්න මොකක්ද මින්ම කියන කාරණය පිළිබඳව කුසලය කුසල මූලය, අකුසලය අකුසල මූලය මනවින් වෙන්කොට හඳුනා ගැනීමේ ප්‍රමාණය මත ඒවා තීරණය වෙන ආකාරය අපි සාකච්ඡා කළා. එහිදී අපි විශේෂයෙන් ප්‍රඥාවේ කෘත්‍ය පිළිබඳව කතා කළා. හේතුඵල වශයෙන් ලෝකේ වටහා ගැනීම, ත්‍රිලක්ෂණ වශයෙන්, ඒ වගේම අනන්‍ය ලක්ෂණ වශයෙන් ඒ ධර්මවල තියෙන අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් කවර ලක්ෂණ නිසාද කියලා අපි කතා බහ කරා. ඊළඟට පොහොය නිමිති කරගෙන පැවැත්වුණු ධර්ම වැඩසටහනේදී අපි බොහෝ කරුණු සාකච්ඡා කළා. උදෑසන ධර්ම දේශනාවේදී අපි කතා කළා සීලය කියන්නේ මොකක්ද? සීලෙහි පදනම කුමක්ද? ශික්ෂණය, ඒ වගේම සංවරය ප්‍රාථමික වශයෙන් ශික්ෂණයෙන් යුක්ත වෙනවා. ගැඹුරට යනකොට සංවරයෙන් යුක්ත වෙනවා. ඒ වගේම සීලේ තෙවැදෑරුම් කොට අපි කතා කළා තිරස්චීන සීලය, මනුෂ්‍ය සීලය සහ ආර්ය සීලය වශයෙන්. ඒවා පදනම් ගැන සහ ඒවා අපි කොහොමද මනුෂ්‍ය සීලෙන් ආර්ය සීලයට පැමිණෙන්නේ, මනුෂ්‍ය සීලය තුළ අපි ස්ථාපිත වෙන්නේ කොහොමද කියන කාරණා අපි සාකච්ඡා කළා. ඒ වගේම සවස් භාගයේ ධර්ම සාකච්ඡාවේදී විවිධ දහම් කරුණු අපි කතා බහ කරන්නට යෙදුණා. ඒ වගේම අපි කොහොමද කර්මය අභිභවා යන්නේ කියලා ලෝණපල සූත්‍රය අසුරු කරගෙන අපි ධර්ම දේශනා කළා. ඒ පිළිබඳව සාකච්ඡා කළා. කර්මය කියලා එයම කරපින්නාගෙන ඉන්නේ නැතිව අපි කොහොමද කර්මය අභිභවා යන්නට අපිට පුළුවන් වෙන්නේ?
ඒ සඳහා ක්‍රමෝපායන් ගණනාවක් අපි සාකච්ඡා කළා. ඒ ධර්ම දේශනාවේදී කෙලස් ප්‍රහාණය කරමින් භව ගමන නිම කිරීම ප්‍රධානම ක්‍රමය. එතෙක් භව ගමන නිම කරන තෙක් අපට සිදු වෙන්නට යන කර්මයේ සිහිනුවණින් වළක්වා ගැනීම, සිදු වුණු කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කිරීම, ඒ වගේම ඒබඳු අකුසල කර්ම තමන් අතින් සිදු නොවන්නට අදිෂ්ඨාන ඇති කර ගැනීම, ඒ වගේම සිදු වුණු කර්ම මතුවෙන්නට නොදී කුසල කර්ම මතුවෙන හැටියට ප්‍රයෝග සම්පත්තිය හැටියට අපි සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර පරිසරය හසුරුවා ගන්න කොහොමද කියලා අපි කතා කරනවා. ඊළඟට අපි කොහොමද දෛනික ජීවිතයේදී මානසික ආතතිය අවම කරගෙන සැහැල්ලු සිතින් ජීවිතය පවත්වන්නේ කියලා අපි කතා බහ කළා. ඒ පිළිබඳව අපි ධර්ම කාරණා සාකච්ඡා කළා. අපිට ලෝකයේ ප්‍රශ්න නිසායි අපිට සිත් ඇවුල් ඇති වෙන්නේ, ආතතිය ඇති වෙන්නේ කියලා හිතුණට සැබවින්ම ලෝකයේ තුල තියෙන හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියා සමූහයක් සහ අවශ්‍යතා සමූහයක් පමණයි. ඒ ක්‍රියාවලියේ හේතුඵල සම්බන්ධතාවය පැහැදිලිව දකින්නට බැරි වෙනකොට සහ ඒ අවශ්‍යතා සපුරාලන්නට අවශ්‍ය ශක්‍යතාවයන් අපි තුල නොමැති වෙනකොට අපි මානසික වශයෙන් අසමතුලිතතාවයට පත් වෙන බව, ඒ தත්ත්වය අභිබවා යන්නට අපි මූලික වශයෙන් අපිට හොඳ දැක්මක් තිබිය යුතු බව, ඒ දැක්ම තුළ අපේ ඉලක්කය විය යුත්තේ ජීවිතය යම්කිසි අච්චුවකට අනුව පැවැත්වීම නොවේ. මනස සංවර්ධනය කිරීමේ ඉලක්කය තුළ කටයුතු කරනවා නම් ලැබෙන හැම අවස්ථාවකම මානසික පුහුණුවකට අපිට යොදාගත හැකි බව අපි හිමි සාකච්ඡා කරනවා. එතකොට මේ ධර්මදේශනා පෙළෙහි අපි මූලික වශයෙන් පැහැදිලි කර දෙන්නට උත්සාහ කළේ බුදුදහමේ තියෙන ප්‍රධානම කාරණා, මූල ධර්ම වශයෙන් දැක්වෙන හේතුඵල ධර්ම, ඒ වගේම ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය කියන කාරණා පදනම් කොටගෙන අපි කොහොමද ධර්මානුකූල චින්තනයක්, ධර්මානුකූල දැක්මක් ලෝකයේ පිළිබඳව ඇති කරගන්නේ. ඒ හේතුඵල දැක්ම කියනකොට අපි කොහොමද කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන පංච නියාමයන් ඔස්සේ ලෝකය දකින්නේ. ඒ වගේම ත්‍රිලක්ෂණ ධර්ම කියන්නේ මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ කවර හේතු නිසාද? ඒ වගේම චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ප්‍රශ්නයක් කොහොමද හඳුනගන්නේ? ඒකේ හේතු හොයන්නේ කොහොමද? හේතු දෙආකාර වෙනවා. මූල හේතු සහ බාහිර හේතු. බාහිර හේතු වලට අපි පිළියම් යෙදුවට මූල හේතුව තියෙන තාක්කල් ප්‍රශ්නේ निराකරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ හාත්පස හේතු හඳුනාගෙන ඒවා වෙනස් කරන්නට අපි ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියලා අපි මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරා. එසේ ප්‍රශ්න වෙනස් කරන්න ක්‍රියාත්මක වෙනකොට අපට අත්‍යවශ්‍ය මූලික ගුණාංග තුනක් තිබිය යුතුයි කියලා අපි කතා කරා. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා, සිහිය, ප්‍රඥාව සහ වීර්ය අපි තුල පැවතුනොත් විතරයි එළඹෙන මොහොතේ අපට දුබලකම් දුරු කරමින්, යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝකය දැක ගන්නට, අසුදහම පුහුණු කරන්නට ශක්තිය ලැබෙන්නේ කියන බව අපි ඒ ධර්ම දේශනාවලදී සාකච්ඡා කරා. ඉතින් මේ විදිහට අපි මූලික වශයෙන් බුදුදහම පිළිබඳව කෙනෙකුට දැනගත යුතු මූලික ධර්ම කාරණා ටික තමයි මේ ධර්ම දේශනා පෙළෙහි අපි කතා බහ කරන්නට එන්නේ. ඒ මොකද අපි හුඟක් දෙනෙකුට අපි උදාහරණයක් හැටියට කිව්වා බැම්මක් බඳින්න අපට ලොකු ගල් තිබුණොත් පහසු වෙනවා. ඒ බැම්මේ වැඩි ඉඩක් අපට පහසුවෙන් අහුරන්න පුළුවන්. හැබැයි ලොකු ගල් පමණක් අපට එක දිගට අහුරගෙන යන්න බෑ. ඒවා පෙරලෙනවා. ඒවා රඳා පවතින්නේ සක්ක, ඒ වගේම බදාම, සිමෙන්ති ආදී මේ කුඩා දේවල් මත තමයි ඒ ශක්තිය කල් පැවැත්ම තියෙන්නේ. ඒ වගේ තමයි ධර්මයේ පුහුණු කරනකොට අපිට ප්‍රාථමික කාරණා දැනගන්න නැතිව මූලික කරුණු අපි හරියට අධ්‍යයනය කරලා ඒක සකසුරුවක් කරගන්නේ නැතිව අපි කොච්චර ගැඹුරට ධර්ම පුහුණු කරන්නට ලොකු කරුණුත් එක්කලා අපි ගැඹුරට ගියා වුණාට අර මූලික කාරණා, මූලික સિદ્ધාන්ත පිළිබඳව අපිට වැටහීමක් නැතිනම් ඒ අපි පුහුණු කරන හැම තැනකම අපිට ගැටලු අරුබුද මතුවෙනවා.
එතකොට අපි මංගුලා වෙනවා. එතකොට අන් අය කියන දේ අපි හරි කියලා ගන්නවා. එහෙම නැත්නම් අපි කොයිකද හරි කියලා තෝරා බේරා ගන්න බැරුව වික්ෂිප්ත වෙනවා, මංගුලා වෙනවා. තමන්ට තමන් ගැන වැටහීමක් නැහැ, තමන්ට දහම ගැන වැටහීමක් නැහැ, සැක සංකා ඇති වෙනවා. මෙසේ මගන මග වටහාගත නොහැකිව මංගුලා නොවි අපි කොහොමද ශක්තිමත් ඉදිරියට යන්නේ? ඒ සඳහා දහමේ මූලික කරුණු පිළිබඳව අපේ දැනුම පුහුණුව අවශ්‍ය වෙන නිසායි මේ මූලික කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. දැන් අද ධර්මදේශනා පෙළෙහි අවසාන ධර්මදේශනාව අද අපි ධර්මදේශනාවෙහි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔය අපි මෙතෙක් කතා කරපු කාරණා ඇසුරු කරමින් අපි මේ ධර්මයේ පුහුණු කළොත් මනවින් සිත ප්‍රගුණ කළොත් ඒ පුරුදු පුහුණු කරන ලද සිතින් Tamanටත් ලෝකෙටත් කොච්චර යහපතක් කරන්න පුළුවන්. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර පාඨයක් අපි අද මාතෘකා කළේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිසමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සම්මත යතහිනම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සම්මත. මහණෙනි, යම් කිසි කෙනෙක් සිත මනවින් කළමනාකරණය කරනවා නම්, පුරුදු පුහුණු කරනවා නම්, ඒ පුහුණු කළ සිත තරම් Tamanටත් ලෝකේටත් අර්ථය පිණිස යහපත පිණිස පවතින තවත් ධර්මයක් මේ ලෝකෙහි දකින්නේ නැහැ. මහණෙනි, පුරුදු පුහුණු කළ සිත එතරම්ම Tamanටත් ලෝකේටත් සැපගෙන වෙනවා කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ දේශනා කළා. මේ කාරණේ අපි අද ධර්ම දේශනාව සඳහා පාදක කරගත්තේ පසුගිය දේශනා හැම එකකින්ම අපි අවධාරණය කළා. අපි ලෝකයේ පිළිබඳව ධර්ම න්‍යායම් දැනගත යුත්තේ ලෝකේ කන පිට හරවන්නට නෙවෙයි, ඒ හේතුඵල රටාව දැනගෙන යම් යම් දේවල් අපට වෙනස් කරගන්නට සිද්ධ වෙනවා අවශ්‍යතාවයේ මත. දීජ න්‍යාම, ඍතු න්‍යාම, ඒ වගේම මේ බඳු කාරණා තේරුම් අරගෙන අපිට යම් ප්‍රමාණයකට ලෝකය වෙනස් කරගන්න පුළුවන් භෞතික වශයෙන්. හැබැයි ඒ භෞතික වශයෙන් ලෝකය අපි වෙනස් කළ පමණින් අපිට දුක් දුරු කරන්නට හෝ නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. නිවන් දකිනවා, කෙලෙස් නැසනවා කියන එකේ තේරුම බාහිර ලෝකය වෙනස් කිරීම නොවේ. ඒ පිළිබඳව අපේ දැක්ම, චින්තනය වෙනස් කිරීමයි කියන තැන අපි නැවත අවධානය කරමු. බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේම දහම් දෙසුවේ මේ ප්‍රධාන කාරණය පැහැදිලි කරන්න. ඒ ප්‍රධාන කාරණේ පැහැදිලි කරන්නේ එහෙම නැත්නම් සිත පුහුණු කරන්න පුද්ගලයෙක් උනන්දු වෙනකොට අර ඔය මුලින් කිව්ව කාරණා ගැන අපිට යම් වැටහීමක් තියෙනවා. ඒ කියන්නේ සිත පුහුණු කරන්නට නම් හේතුඵල වශයෙන් නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන විදිහ. ඒ වගේම ඒවාෙහි ගති ලක්ෂණ, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඒ වගේම ඒවා එකින් එක වෙන්කොට හඳුනා ගන්න අනන්‍ය ලක්ෂණ. ඊට පස්සේ ගැටලු හඳුනාගන්නේ කොහොමද? ඊට පස්සේ ඒවා හේතු හඳුනාගන්නේ කොහොමද? වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ සඳහා ක්‍රියාත්මක වෙනකොට ඒ ක්ලේශයන් එහෙම නැත්නම් දුබලකම් දුරු කරන්නට අවශ්‍ය ගුණාංග අපි හඳුනාගෙන අවදි කරන්නේ කොහොමද? මේ හැම දෙයකින්ම අවසානයේ අපි ලෝකේ කන පිට හරවන්නට කරන ප්‍රයත්නයක් නෙවෙයි, ලෝකේ එහෙමම තිබියදී අපේ සිත වෙනස් කරන්නට, අපි දකින විදිහ, අපි සිතන විදිහ වෙනස් කරන්නට වෑයම් කරනවා. කුමක් නිසාද? මේ අපේ භව ගමන සමස්තයක් බැඳී පවතින්නේ අවිද්‍යාව මත නිසා. ලෝකේ රඳා පවතින අවිද්‍යාව මත කියලා කියන්නට බෑ. නමුත් පුද්ගලයෙක් සම්බන්ධ, තමන් සම්බන්ධ මේ සසර ගමන ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව මත. අවිජ්ජාපච්චය සංඛාර. අවිද්‍යාව නිසා මේ සංස්කාර ගොඩනගමින් භවය අපි සැරිසරනවා. එතකොට භව ගමන නිමා කරන්න නම් ඒ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව අවදි කරලා ලෝක ස්වභාවය, මෙහි තියෙන විසරු බව වටහා ගැනීම අවශ්‍යයි. ඒ ප්‍රඥාවයි අවදි කරන්න. සිතයි පුහුණු කරන්න ඕනේ. ඒතර වෙන දෙයක් කන පිට හරවන්නට නෙවෙයි. අපිට తాවකාලිකව ජීවිතේ පවත්වද්දී බාහිර දේවල් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්න පුළුවන්. ඒකත් වෙනස් කරගත්තට කමක් නැහැ. එය අපි හඳුනාගත්තා. ඒ සමත ක්‍රමයයි කියලා. සමත ක්‍රමය කියලා කියන්නේ අපිට ක්ලේශය වැඩෙන්නේ, අපිට පීඩා ඇති වෙන්නේ කවර හේතුවක් මතද? ඒ හේතුව වෙනස් කරනවා. ඒ කියන්නේ ඒ බාහිර ප්‍රත්‍ය එහෙම නැත්නම් අරමුණ වෙනස් කරනවා.
එතකොට මේ පීඩාව දුරු වෙනවා අපිට දැනෙනවා. හැබැයි සම්පූර්ණයෙන් මේ පීඩාව දුරු කරන්නට නම් අපේ මනස තුලින් ඊට අදාළ මූල හේතුව කුමක්ද කියලා වෙනස් කරන්න ඕනේ. අපේ චිත්තනේ දැක්මේ දෝෂය නිසා හැම විටම මමත්වයේ මුල් කොටගෙන, සක්කාය දිට්ඨිය මුල් කොටගෙන, අවිද්‍යාව උපාදානය මුල් කොටගෙන මේ සියලු අරුබුද නිර්මාණය වෙන නිසා ඒ දැක්ම අවදි වුණොත් පමණයි මේ සියලු ගැටලු සහ මුලින් අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා අවසානයේ අපිට කරන්න තියෙන්නේ සිත පුහුණු කිරීමමයි. ඒ නිසා අද මේ සමාප්ත කරන ධර්ම දේශනාවේදී විශේෂයෙන් පින්තුන්ගේ අවධානය යොමු කරන්නට අපි හිතුවේ එහෙම සිත පුහුණු කරනකොට අපිට ඒ සිතේම ශක්තිය අවදි කරන්න. ඒ ශක්තිය අවදි කරලා තමන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ විමුක්තිය සඳහා ඒ විමුක්තිය සාක්ෂාත් කරන තේ සුවපත් පැවැත්ම සඳහා ඒ වගේම අන් අයට යහපත කරන්න අපිට ඒ අපේ සිත පුහුණු කිරීමේ ශක්තිය කොහොමද යොදන්න පුළුවන්? බුදුහාමුදුරු දේශනා කරන හරියට පුහුණු කළොත් ඒ තරම්ම ඵලදායක දෙයක් තමක් මේ විශ්වයේ නැහැ. අන් කවර දෙයක් කළමනාකරණය කළත් අන් කවර දෙයක් පුහුණු කළා මේ සිත කළමනාකරණය කිරීමෙන් පුහුණු කිරීමෙන් ලබන තරම් යහපතක් ලබන්න පුළුවන්. ඉතින් මේ කාරණේ පදනම් කොටගෙන අද පින්තුන්ගේ අවධානය යොමු කරන්නට අපි හිතුවේ අපේ සිත පුරුදු පුහුණු කරනකොට අපට දෙආකාරයක ශක්තියින් අවදි කරන්නට පුළුවන්. ඒ තමයි මානසික ශක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය. ඒතකොට අපේ සිත හරියට කළමනාකරණය කරගන්නකොට පුරුදු පුහුණු කරනකොට යම් ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ එක් ශක්තියක් අපි හඳුන්වනවා මානසික ශක්තිය. ඒ සිත පුහුණු කරමින්ම තවත් ශක්තියක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒක ආධ්‍යාත්මික ශක්තිය. මේ දෙක. එතකොට මේ දෙක අපි කොහොමද හඳුනාගන්නේ? ඒ වගේම අපි ඒක කොහොමද භාවිතයට ගන්නේ? ඒ තමන්ගේ යහපත වෙනුවෙන් වගේම අනුන්ගේ යහපත වෙනුවෙන් අපි කොහොමද යොදවන්නේ? එතකොට මේ හඳුනා ගන්නකොට අපිට ලොකු සතුටක් උනන්දුවක් ඇති වෙනවා. අපි ටික ටික හරි අපේ ශක්තිය අවදි කරගෙන තමන්ගේ සුරක්ෂාව, තමන්ගේ විමුක්තිය වගේම අන් අයගේ යහපත සලස්වන්නට අපිට පුළුවන් කියන යම් විශ්වාසයක් දැක්මක් ඇති කරගෙන අපිට අපේ පුහුණුව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මොකද මේ ශාසනයේ පවතින්නේ කාරණා දෙකක් මත. තමන් කැප වෙලා ගුණධර්ම වැඩිම සහ අන් අයට ගුණධර්ම වඩන්නට සහාය වේ. තමන් මේ දහම් මගින් පිරිහුණොත්, ගිලිහුණොත් අනුන්ට කොච්චර බණ කිව්වා, අනුන්ට කොච්චර සහාය වුණා, තමන් එහි පිහිටන්නේ නැතිනම් ශාසනයේ පැවැත්මක් නැහැ. තමන් එහි පිහිටියා වුණත් අනුන්ට ධම්මක පහදා දෙන්නට සමත් නැත්නම්, ඒ සඳහා කරුණාමෛත්‍රියෙන් කැප වෙන්නේ නැත්නම් මේ ශාසනය වැඩි කාලයක් පවතින්නේ නැහැ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. ඉතින් දැන් මගේ කාර්යභාරය නිමයි, කතං කරණීය, කල යුත්තේ මා විසින් කළා. දැන් මට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේ නිශ්ශබ්ද වුණා නම් අද ලක් දෙරණට බුදුදහමක් කියලා එකක් නැහැ. උන්වහන්සේ තමන්ගේ කාර්ය නිම කරලා මුළු ජීවිත කාලෙම රටක් ගොඩනගන්නට, ඒ රටක සංස්කෘතිය හදන්නට, නිකන් දහම දෙසන්නට විතරක් නෙමෙයි, ඒ දහම වසර බොහෝ ගණනක් ස්ථාවරව ශක්තිමත්ව ඉදිරියට යන ක්‍රමය උන්වහන්සේ නිර්මාණය කළා. ඒ සඳහා මිනිසුන් යොමු කළා. එතකොට ඒ නිසා තමයි අදටත් ඒ ධර්මයේ සුරක්ෂිතව පවතින්නේ. එතකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අශෝක අධිරාජයාගේ සහාය අරගෙන ඒ Taman වටහාගත්තු ධර්ම විනය බොහෝ රටවල් වල ව්‍යාප්ත කළා. ඒ නිසායි අදටත් බුදුහාමුදුරු බුදු වෙච්ච ඉන්දියාවේ ධර්ම නැතත් ඒ ධර්ම ලෝකේ තන තන රටවල් වල තවමත් සුරක්ෂිතව පවතී. එහෙමනම් අපේ යුතුයකම අපිට වගකීමක් තියෙනවා Taman ධර්මෙහි පිහිටුවා ගන්නට. අපිට අනුන් පිළිබඳව වග කියන්නට බෑ. හැබැයි Taman මේ ධර්මයේ කොතෙක් ප්‍රගුණ කරනවද, Taman මේ ධර්මෙහි ඉදිරියට යනවද, Taman එහි ඵල ලැබමින් සිටිනවද කියන කාරණේ පිළිබඳව Tamanට වගකීමක්. ඒකෙන් Tamanට යුතුයකමක් තියෙනවා. ඒ Taman පුරුදු පුහුණු කරන ධර්ම අතීතයේ මුතුන් මිත්තන්ගේ සහාය නිසා, ඒ කැපවුණු නිසානේ අද අපිට ධර්මයක් තියෙන්නේ. ඒගොල්ලෝ මේ ධර්ම සංරක්ෂණය කරගත්තු නිසා, අන් අයට කරුණාමෛත්‍රියෙන් දේශනා කරපු නිසා, මඟ පෙන්වපු නිසා, එනිසානේ අද අපට ගුණධර්ම වඩන්න සසුනක් රැකුනේ. නිසා අපේ යුතුයකමක් තියෙනවා ලෝකයට තව බොහෝ කාලයක් ගුණධර්ම වඩන්නට මේ ශාසනය පවත්වන්නට සහාය වෙයි. එතකොට දෙවි මිනිසුන් බොහෝ දෙනා
ඒ සඳහා ශක්තිය තියන අය තවමත් ඉන්නවා. මනුලොවත් ඉන්නවා. අන්නේ ලෝකවල තව ඉන්නවා මනුලොවට එන්නට බලාපොරොත්තු. ඒ නිසා ඒ සියලු දෙනාට ගුණධම් වඩන්නට අපි මේක සංරක්ෂණය කරන්න ඕනේ. විනාශ නොවී ඉදිරියට පවත්වන්න ඕනේ. පැවැත්වීම සඳහා අපි ඒ ධර්මෙහි යෙදෙන්නට ඕන, පුහුණු කරන්න ඕන, අන් අයට හැකි පමණින් සහාය වෙන්න ඕන. ඒතර අන් අයට සහාය වෙන්නට ඕන කියලා අපි බලහත්කාරකම් කරලා අන් අය ළඟට ගන්නට බෑ. අපි පුහුණු කරන තරමට තමයි අපිට වැටහෙන්නේ මේක අනිත් අයට දෙන්න ප්‍රායෝගිකව කොහොමද පුළුවන්. එහෙම නැත්නම් අපේ දැනුමත් සමාජගත කරන්න විතරයි අපි හැමතිස්සෙම ලෑයම්. එහෙම නැතුව අපි පුහුණු කරනකොට අපිට දැනෙන්න ගන්නවා සැබවින්ම අනුන්ට යහපතක් කරනවා නම් අපි කොයි විදිහෙන්ද ඒක කරන්න ඕනද කොහොමද ඒක ප්‍රායෝගිකව. එතකොට අපිට කරුණා මෛත්‍රියත් එක්කලා ඒ ප්‍රඥාව මුසු කරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමන් මේ දහම් මඟ ප්‍රගුණ කරන්නට හේතුඵල දකිමින් තමන්ට ප්‍රඥාව අවදි කරගෙන තමන් පුහුණු කරන්න ඕන කරුණා මෛත්‍රිය මත අනුන්ට මේ මඟ පෙන්වන්නට ඕන ප්‍රඥාව මහා ප්‍රඥාව සහ මහා කරුණාව කියන මේ සාධක දෙක මත තමයි මේ සම්බුද්ධ ශාසනය මෙතෙක් කාලයක් පැවතුනේ. ප්‍රඥාව තියෙන්න ඕන තමන් වටහා ගන්නට ප්‍රඥාව සහ කරුණාව තියෙන්න ඕන අන් අයට පහදා. එතකොට අපි ගුණධම් වඩමින් අපේ සිත පුහුණු කරන්නට ඕනේ ප්‍රඥාවෙන්. ඒ අපි පුහුණු කරන මානසික ශක්තිය තමන්ගේ විමුක්තිය සඳහා යොදව ගන්නවා වගේම තව බොහෝ දෙනාගේ යහපත පිණිස අපිට යොදවන්නට පුළුවන්. ඒ සඳහා මානසික ශක්තියත් අපිට පාවිච්චි කරන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් පාවිච්චි කරන්න. මොකක්ද මානසික ශක්තිය කියන්නේ? මොකක්ද ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ? මානසික ශක්තිය කියන්නේ අපි මෙතෙක් දවසක් කතා කරපු විදිහට අපේ මනසෙහි ගොඩනැගෙන ගුණාංග දෙවර්ගයක් තියෙනවා දුර්ගුණ සහ යහගුණ. ඒතර මනසේ පහළ වෙන දුර්ගුණ හඳුනා ගනිමින් ඒවා ටිකෙන් ටික අඩු කරගන්න තරමට අපේ මනසේ ලොකු ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ වගේම යහගුණ හඳුනාගෙන දියුණු කරන තරමට අපේ මනසේ ශක්තිය ගොඩනැගෙනවා. එතකොට යම් කෙනෙකුට Tamanගේ මනසේ දුර්ගුණය කියන්නේ කෝප වෙන ගතිය හරියට හඳුනාගෙන ටික ටික අඩු කරගන්න පුළුවන් නම් වෙනදා කෝප වෙන අවස්ථාවේ තමයි කෝප නොවී ඉන්නට පුළුවන් නම් ඒක මහා ශක්තිය. වෙනත් අවස්ථාවල යම් කරුණක් පැමිණෙනකොට තමයි හැඟීම් බර වෙලා බොළඳ වෙලා තමන් වික්ෂිප්ත වෙනවා නම් ඒ తත්වය තමන්ට පාලනය කරගන්න පුළුවන් නම් සිහියෙන් එහි පවතින්න පුළුවන් නම් ඒක මහා ශක්තිය. ඒ වගේම තමන්ට දැඩි තෘෂ්ණාවෙන් හැඟීම් බරව තමන් කටයුතු කරන අවස්ථා හඳුනාගෙන ටිකක් ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන ඒ දැඩි තෘෂ්ණාව තමන්ට පාලනය කරගන්න පුළුවන් නම් ඒක මහා ශක්තිය. ඊර්ෂ්‍යාව මතුවෙන අවස්ථාව, මාන්නය මතුවෙන අවස්ථාව තමන්ගේ ජීවිතේ හඳුනාගෙන ටික ටික ඒවා අඩු කරගන්න පුළුවන් නම් තමන් අන්‍ය මිනිසුන්ට වඩා ශක්තිමත් මනසක් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම යහගුණ බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම කියලා අපි හඳුනාගන්නේ ඒ මනසේ ගොඩනැගිය යුතු යහපත් ගුණ. සිහිය, ප්‍රඥාව, වීරිය, සද්ධාව, කරුණාව, මෛත්‍රිය, ඒකාග්‍රතාවය මේ ආදී යහගුණ අපිට ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒවා පුහුණු කරන තරමට අන්නයට වඩා බලයක් අපේ සිතේ ගොඩනැගෙනවා. සද්ධා බලය. ඒක බලයක්. ඇයි ඒක බලයක් කියලා කියන්නේ? අනේ ප්‍රතිවිරුද්ධ ධර්ම යට කරන්න පුළුවන් හයියක් ඒකේ තියෙනවා. ඒ වගේම වීර්ය බලයක්, සතිය බලයක්, සමාධිය බලයක්, ප්‍රඥා බලයක්. මේ බල ධර්ම හැටියට හඳුන්වන්නේ ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම මහින්නට පුළුවන්. අවශේෂ ගුණාංග විශේෂයෙන් බල ධර්ම හැටියට දක්වලා නොතිබුණාට ඒ හැම එකකම යම් බලයක් ගොඩනගෙනවා ප්‍රතිවිරුද්ධ ධර්මතාවයන් වැඩිපවන්න. එතකොට ඒ බලය අපේ సంతානෙහි ගොඩනගෙන ප්‍රමාණයට අපි බලවත් මනසක්, ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රඥාවෙන් අපි ලෝකේ අවබෝධ කරගෙන අපේ අවිද්‍යාව අඩු කරගන්න තරමට, තෘෂ්ණා උපාදානය අඩු කරගන්න තරමට, ක්ලේශ ධර්මයන්ගෙන් මනස ව්‍යාකූල වෙන්නට නොදී ධර්මතාවයන් වටහාගෙන එහි පිහිටන තරමට අපේ මනස ශක්තිමත් වෙනවා. අපිට ලෝකයට ඔරොත්තු දෙන්නට පුළුවන් වෙනවා. මේ විදිහට දුර්ගුණ හඳුනාගෙන දුරු කරන තරමට, යහගුණ හඳුනාගෙන අවදි කරන තරමට, ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරන තරමට අපේ මනස තුළ ගොඩනගෙන ශක්තිය මානසික ශක්තිය.
ඒ එක් එක් පැතිවලට ඕන නම් හුරු කරන්නට පුළුවන්. කෙනෙකුට ඒකාග්‍රතාවය දියුණු කරලා ඒ ඔස්සේ උන මනස පුහුණු කරන්නට පුළුවන් සමාධිය තුල බොහෝ වේලාවක් රැඳී පවතී. ඒතර අන් කෙනෙකුට නැති ශක්තිය ඔහුට තියෙනවා. ඒ ශක්තිය පාදක කොටගෙන ඕනනම් පෙරවිසු ආත්ම භාව දකින්නට මනස පුහුණු කරන්න. ඒක මනසේ ශක්තිය. එතකොට දුර හඬ අසන්නට ඕන නම් මනස පුහුණු කරන්න පුළුවන්. අන්නයිගේ සිත් දකින්නට ඕන නම් මනස පුහුණු කරන්න පුළුවන්. පඨවි ධාතුව හඳුනාගෙන ඒ සැහැල්ලු කරන්නට, ඝන කරන්නට ඕන නම් මනසින් පුළුවන්. ආපෝ ධාතුව හඳුනාගෙන අපිට ඕන නම් වැස්ස ඇති කරන්න, වැස්ස නවත්තන්න පුළුවන්. තේජෝ ධාතුව හඳුනාගෙන ඕන නම් ගින්න දල්වන්න, ගින්න නිවන්න අපිට පුළුවන්. ඒ බඳු විවිධ හැකියාවන්ට අවශ්‍ය නම් ඒවා නිවන් දකින්නට අවශ්‍ය ශක්තිය නෙමෙයි. නමුත් ඕනනම් ඒ එක් එක් පැතිවලට අපේ මනසේ ශක්තිය පුහුණු කරන්න ඕන. ඒ විදිහට ස්වභාවිකව දුර්ගුණ අවම කරමින් යහගුණ අවදි කරමින් ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කරමින් පුහුණු කරන ශක්තිය මානසික ශක්තියයි. ඒ මත පදනම්ව අපිට විශේෂ ශක්තියතාවය අවශ්‍ය නම් මනස මුල් කොටගෙන ප්‍රගුණ කරන්නට පුළුවන්. ඒ සියල්ල මානසික ශක්තිය. මොකක්ද ආධ්‍යාත්මික ශක්තියයි කියලා කියන්නේ? ආධ්‍යාත්මික ශක්තියයි කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවය, විශ්ව ධර්මතාවය අපි මේ ධර්මදේශනා මාලාවෙදිම කතා බහ කළා. අනේ බොහෝ ආගම්වල, අනේ බොහෝ ජාතීන්, අනේ හැම රටකම ඒ හැමෝම උගන්වන්නේ වැරදි කරන්න එපා, හොඳ කරන්න. අකුසල් කරන්න එපා, කුසල් කරන්න. අයහපත කරන්න එපා, යහපත කරන්න. නමුත් ඒගොල්ලෝ වරද නිවරද යහපත අයහපත කුසලයේ අකුසලයේ කොහොමද විනිශ්චය කරන්නේ? එක්ක ආගමික සම්මුතිය මත, එක්ක පොදු සමාජ සම්මුතිය මත, එහෙම නැත්නම් රටේ නීතිය මත. බුදුදහමේ මේ සම්මුති වලට යම් අගයක් දෙන අතරම ඒ ඉක්මවා ගිය විශ්ව ධර්ම සම්මුතිය, විශ්ව ධර්ම න්‍යාය පදනම් කොටගෙනයි හොඳ නරක කුසල අකුසල තීරණය කරන්නේ. සතෙක් ඝාතනය කිරීම හොඳද නැද්ද කියලා ආගමික වශයෙන් යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සත්තු මවලා තියෙන්නේ අපට ජීවත් වෙන්න. ඒ නිසා මරාගෙන කෑම වරදක් නැහැ කියන්න පුළුවන්. ඒ ආගමික සම්මුතිය. ඒ සතා දුක් විඳිනවා නම් බෙහෙතක් විදලා බෙහෙතක් දීලා ඝාතනය කිරීම වරදක් නැහැ කියලා කියන්නට පුළුවන්. ඒ සමාජ සම්මුතියයි. Taman නසන්නට ආවොත් Tamanගේ දිවි බේරා ගන්නට ක්‍රියාත්මක වීම වරදක් නැහැ කියලා පණවා ගන්නට පුළුවන්. ඒ නීතියයි. ඒ රටේ සම්මුතියයි. නමුත් බුදුදහම පෙන්වා දෙනවා එකක්වත් මත නෙමෙයි කුසල අකුසල තීරණය වෙන්නේ. ඒ සතාගේ ජීවත් වීමේ අයිතිය නැති කළා නම් මගේ ඕනකමට තව මොහොතක් හෝ ජීවත් වෙන්නට පුළුවන් හැකියාව මගේ ඕනකමට මම නැති කළා නම් ඒක විශ්ව ධර්මයේ තුල වරදක් වෙනවා. කොහොමද නිසාද? ඒ සත්‍යයේ දිවි තොර කළා හා සමානව තමන්ගේ ජීවිතය තොර වෙන්නට ඒ සාධකයක් නිසා. ඒක කරන මොහොතේ අනුන්ගේ ජීවිතයට හානිය, විපාක දෙන මොහොතේ තමන්ගේ ජීවිතයට හානිය. එපමණක් නෙමෙයි තමන්ගේ ජීවිතයට හානි කරන්නට ඒක තමන් තුලින්ම හෝ සබාධම තුලින් මතුවුණොත් වෙනම කාරණා. නමුත් වෙන පුද්ගලයෙක් කරහත් මතුවෙන්න පුළුවන් කියන බව අපි පසුගිය ධර්ම දේශනාවේදී සාකච්ඡා කළා. වෙන පුද්ගලයෙක් එකට ඉදිරිපත් වුණොත් මම ඒක දුක් විපාකයේ විඳිනවා. අන්‍ය පුද්ගලයා අමතර අකුසල කර්මයක් කරගන්නවා. ඒතර අකුසලයේ කරන මොහොතේ තමන්ටත් ලෝකෙටත් විනාශය, විපාක දෙන මොහොතේ තමන්ටත් ලෝකෙටත් විනාශය. එතකොට ඒ වරද නිවරද තීරණය වෙන්නේ ආගමික සම්මුතිය මතවත්, ඒ වගේම සමාජ සම්මුතිය මතවත්, රටේ නීති සම්මුතිය මතවත් නෙවෙයි, විශ්ව ධර්මයේ මත හේතුඵල කියන මූල සිද්ධාන්තය. ඒක බුදුහාමුදුරුවෝ කරන දෙයක්වත්, දෙවියන් වහන්සේ කරන දෙයක්වත්, වෙන කෙනෙක් පනවන දෙයක්වත් නෙමෙයි. ඒක තමයි ලෝකෙහි දේවල් ක්‍රියාත්මක වෙන පොදු න්‍යාය. ඒකයි ඒව න්‍යාම ධර්ම හැටියට හඳුන්වන්නේ. කම්ම න්‍යාම, චිත්ත න්‍යාම කියලා මේ සමස්තය හේතුඵල න්‍යාය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය හැටියට පොදුයි හඳුන්වන්නේ. ඒක කවුරුත් විසින් කරන දේවල් නෙමෙයි. පිළිගත්තත් නොගත්තත්, කැමති වුණත් අකමැති වුණත්, දැනගත්තත් නොගත්තත් ඒවා ඒකට සාධක නෙමෙයි. ඒ අදාළ හේතු ජනිත වුණා ඒ ඵලය එතන ජනිත වෙනවා. මෙන්න මේ කියන විශ්ව ධර්ම න්‍යාය මේ ලෝකයේ තුල දේවල් ක්‍රියාත්මක වෙන රටාව හඳුනාගෙන, තේරුම්ගෙන, මිනිස්සෙක් හැටියට Taman ඒ මනුෂ්‍ය ධර්මයේ පිහිටා සිටිමින්
අපි පොයේ වැඩසටහනදී සාකච්ඡා කළා. මනුෂ්‍ය ධර්මය කියන්නේ මොකක්ද? පංචශීල ප්‍රතිපදාව. තිරස්චීල ධර්මය කියලා කියන්නේ තිරසනාගේ ස්වභාවය. මනුෂ්‍ය සීලේ මනුෂ්‍ය ධර්මය කියන්නේ මනුෂ්‍යයාගේ ස්වභාවය. ආර්ය සීලේ ආර්ය ධර්මය කියන්නේ ආර්යයන් වහන්සේගේ ස්වභාවය. මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි පංච දුෂ්චරිතේ වළකින ගතිය. එතකොට එහි තමනු පිළිටලා අන් අය ඒ මගට යොමු කරන්නට. එහෙම නැත්නම් තමන් යම්කිසි ගුණයක පිළිටලා අන් අයත් ඒ ගුණය වෙත නැඹුරු කරන්නට. තමන් අයහපතෙන් වැළකීලා අන් අයත් ඒ අයහපතෙන් වළක්වන්නට. යම්කිසි කෙනෙකුට කැප වෙන්නට පුළුවන් නම් සත්භාවයෙන් තමන් විශ්ව ධර්මයේ හඳුනාගෙන ඒකෝ තමන් අකුසලයෙන් වැළකීලා අන් අය වළක්වා ගන්නට අවංකව කැප වෙනවා. ඒකෝ තමන් කුසලයේ පිහිටලා අන් අයෙහි පිහිටවන්නට අවංකව කැප වෙනවා. එහෙම නැත්නම් තමන් මේ ධර්ම අවබෝධ කරමින් අන් අයට අවබෝධ කරන්නට කැප වෙනවා. අර මුලින් කියපු කාරණා තුනම තමයි. අර මනස පුහුණු කරන්නට කියපු කාරණා තුනම තමයි. ඒ කාරණා තුනේ තමනුත් පිහිටා සිටිමින් අන් අය ඒ මගට යොමු කරන්නට සත්භාවයෙන් අපිට කැප වෙන්නට පුළුවන් නම් ඒ තුල අමතර ශක්තියක් ගොඩනගෙනවා. එය තමයි ආධ්‍යාත්මික ශක්තිය. එතකොට එය අපි පුහුණු කරන්නේ අර පටු ආගමික සම්මුතියක් මතවත් සමාජ සම්මුතියක් මතවත් රටක නීතියක් මතවත් පැවතිලා නෙමෙයි. විශ්ව ධර්මතාවයේ තේරුම් අරගෙන එහි ස්වභාවයේ පැවැත්ම නැවැත්ම තේරුම් අරගෙන ඒ බඳු ගැඹුරු දැක්මක් සහිතවයි අපි ඒ කාර්ය කරන්නේ. තමන් වරදින් වැළකී යුතුයි, අන් අය වරදින් වළක්වා ගත යුතුයි. තමන් කුසලයේහි ධාමෙහි පිහිටිය යුතුයි, අන් අය කුසලයට ධාමට නැඹුරු කළ යුතුයි. තමන් මේ ලෝක ධර්මතාවයන් අවබෝධ කරමින් ප්‍රගුණ කළ යුතුයි, අන් අයටත් ඒ ඥානය ඇති කර දෙන්න. මේ හැඟීමෙන් මේ එකක් හෝ දෙකක් හෝ මේ සමස්තාර්ථය හෝ පදනම් කොටගෙන තමන් එහි පිහිටා සිටීමෙන් අන් අය ඒ මගට යොමු කරන්නට අපට සත්භාවයෙන් කැප වෙන්නට පුළුවන් නම් ඒ කැපවීම තුළ අමතර ශක්තියක් ගොඩනගෙනවා. එය තමයි ආධ්‍යාත්මික ශක්තිය. ඒ ආධ්‍යාත්මික ශක්තිය හමුවේ මානසික ශක්තිය අපට හරියට පුහුණු කරන්නට පුළුවන් නම් ඒ මානසික ශක්තියෙහි ප්‍රමාණයට මේ සෝබා දහමට පව බලපෑම් කරන්න. හැබැයි මානසික ශක්තියෙන් සෝබා දහම වෙනස් කරන්නට නම් සෝබා දහම තුල ඒ ගුණ කර්ම ක්‍රියාත්මක වෙන රටාව තමන් හඳුනගන්න. හරියට හඳුනා නොගත්තු කෙනෙකුට මානසික ශක්තියෙන් සෝබා දහම් රීතිය සෝබා දහමේ ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න බෑ. හිතේ වෙනස් කරනවා කියන එක වර්ධවා ගන්නට එපා. සෝබා දහම කන පිට හරවනවා කියන එක නෙමෙයි. ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන හේතුඵල රටාව හඳුනාගත්තන් පස්සේ මනසින් බලපෑම් කරලා හේතු වෙනස් කරන්න. තේජෝ ධාතුව හඳුනාගත්තන් පස්සේ දැන් මේ හැම දෙයකම තේජෝ ධාතුව තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ. මේ ගුණ මේ ලෑල්ලෙත් තියෙනවා, මේ වීදුරුවෙත් තියෙනවා, හැමතැනම තියෙනවා අඩු වැඩි වශයෙන්. එහි තියෙන තේජෝ ශක්තියට අපිට හරියට මනසින් ස්පර්ශ කරන්නට පුළුවන් නම් එහෙම කරන්න අපි පුහුණු වුණොත් ඒ ශක්තිය අඩු වැඩි කරන්න පුළුවන් මනසින්. එහෙම හැකියාවක් මනසට තියෙනවා. එතකොට එහෙම මනසේ ශක්තිය පාවිච්චි කරලා ඒවා වෙනස් කරන්නට නම් ඒ ක්‍රියාත්මක කරන රටාව හඳුනගෙන තියෙනවා. ඒ ස්වභාවය හඳුනගෙන තියෙනවා. හැබැයි ආධ්‍යාත්මික ශක්තියෙන් අපි සෝබා දහම වෙනස් කරනකොට එහි රටාව පිළිබඳ කිසිම වැටහීමක් නැතත් අර ශක්තියෙන් ඒ ධර්මතාවයේ තුල අපට අවශ්‍ය දේ සිදු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ආපෝ ධාතුව හරියට මනසින් හඳුනාගෙන තියනවා කෙනෙකුට අවකාශයේ වලාකුළු වල තියෙන ආපෝ ගුණය මනසින් ස්පර්ශ කරමින් එය වර්ධනය කරමින් ඝනීභවනය කරමින් වර්ෂාවක් එන කරන්නට පුළුවන්. හැබැයි ඒකේ ඒ තාක්ෂණය දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මනසින් මෙහෙවන්න පුළුවන්. ඒක මානසික ශක්තිය. හැබැයි කෙනෙකුට ආපෝ ධාතුව ගැන වැටහීමක් එපමණ නැහැ. ඒ වගේම මේ තාක්ෂණය දන්නේ නැහැ, වර්ෂාව ඇති කරන්න දන්නේ නැහැ. නමුත් ආධ්‍යාත්මික හයිය තියනවා නම් ඔහුට ඒ ශක්තිය පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය කරන වර්ෂාව ඇති කරන්න. ඒ කොහොමද?
මම මේ පමණ කාලයක් මේ ගුණේ පිහිටා හිටියා. මම මේ පමණ කාලයක් අනුන්ට මේ ගුණය පුහුණු කරන්න, අන් අයට මේ යහපත කරන්න මම අවංකව කැප වුණා. ඒක සත්‍ය නම් මේ මිනිසුන් වැස්ස නැතුව වියලි මැරෙන්නට ආසන්නයි. මේ සතා සිව්පාව මැරෙන්නට ආසන්නයි. මේ විපතින් ඔවුන් ගලවන්නට මට පුළුවන් වෙනවා. ඒතර මා මෙබඳු සත්භාවයක මේ පමණ කාලයක් අවංකව පිහිටා සිටි බව සත්‍ය නම් වර්ෂාව ඇති වෙලා සුභික්ෂ වෙන්නට ඕනේ. සතා සිව්පාව සුවපත් වෙන්නට ඕනේ කියලා යම් චිත්ත අධිෂ්ඨානයක් යොමු කරපු ගමන් ඒ පුද්ගලයා දන්නේ නැහැ ආපෝ ධාතුව හසුරවන්නට දන්නේ නැහැ. ඒ පුද්ගලයා දන්නේ නැහැ ආපෝ ගුණේ වර්ධනය කරන තාක්ෂණය දන්නේ නැහැ. නමුත් ඔහුගේ ඒ ආධ්‍යාත්මික බලය හැමුවේ ඔහුට අවශ්‍ය කුමක්ද? ඒ දේ සබා දහම තුල ක්‍රියාත්මක කරනවා. ඒ තමයි ආධ්‍යාත්මික ශක්තියේ තියෙන විශේෂත්වය. දැන් ඒක පාවිච්චි කරපු අවස්ථාවකට බෝසත් චරිතවල බොහෝ කොට හම් වෙනවා. මහ බෝසතාණන් වහන්සේ බොමැඩ වැඩ ඉන්නකොට මාරදීව පුත්‍රයා විදිහින් අභියෝග කරනවා සිද්ධාර්ථ ගෞතම නුඹට නෙමෙයි ඔය ආසනේ අයිති. මටයි අයිති. වහාම නැගිටින්න. ඉවත් වෙන්න බෑ. පස්සේ බෝසතාණන් වහන්සේ විමසනවා මාරය නුඹට මේ ආසන අයිති කියලා නුඹ කොහොමද ඔප්පු කරන්නේ? එතකොට දස බිම්බරක් මාර සේනාව එක හඬින් කැමර දීලා කියනවා අපි සාක්ෂි කියනවා අපි සාක්ෂි කියනවා මාරදීව පුත්‍රයා තමයි මේ අසුරයි. ඒ ප්‍රශ්නේම මාරදීව පුත්‍රයා බෝසතාණන් වහන්සේගෙන් අහනවා. සිද්ධාර්ථ ගෞතම නුඹට මේ අසුන අයිති කියලා කොහොමද ඔප්පු කරන්නේ? කවුද සාක්ෂි කියන්නේ? උන්වහන්සේට සාක්ෂි කියන්නේ දෙවියෙක්වත් එතන හිටියේ නෑ. මාරයාගේ ආගමනයත් එක්ක සියලු දෙනා පලාගෙන. එතනදී උන්වහන්සේට මේක ඔප්පු කරන්නට වෙන පුද්ගල සාක්ෂියක් නැහැ. උන්වහන්සේ එතනදී සිහිපත් කළේ මම සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ ගුණාංග ප්‍රගුණ කළා. කොමකටද? මේ අසුනේහි වැඩ සිටමින් සියලු කෙලෙසුන් නසා අන් අය සසර දුකින් මුදවන්නට. මම ඊතර වෙලා අන් අය ඊතර කරන්නට. මම අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවන්නට. මම දෙවිලා අන් අය නිවන්නට. මම මේ පමණ කාලයක් අවංකව කැපවුණු බව සත්‍යයි. ඒකට වෙන කවුරුවත් සාක්ෂි කියන්නට නැත්නම් මේ මහා පොළව සාක්ෂි කියනවා. මහා පොළව කියන්නේ පඨවි ධාතුව. අවශේෂ ධාතු තියෙනවා. එතකොට මේ මහා පොළව කියන්නේ අවිඥානික දෙයක්. එතකොට එතනටයි උන්වහන්සේ සාක්ෂිය තිබ්බේ. එහෙම සාක්ෂි තියෙනකොට මේ තථාගතයන් එහෙම නැත්නම් මහා බෝසතාණන් වහන්සේගේ මේ සපතය තහවුරු කරන්නට සාක්ෂි පවුරන්නට මේ පොළව කම්පිත වෙමින් මහා හඬ නගමින් ගිගුම් දෙමින් මහා පොළොව කම්පා වුණා. මාර්ගී පුත්‍රයා පිරිස සමග පලා ගියා. ඇයි මේ එක් ප්‍රකාශනයක් තුලින් මේ මහා පොළොව කලම්බන්නට පුළුවන් නම් මේ පුද්ගලයා සතු සමස්ත ශක්තිය අවදි කළොත් ඒ කොපමණ වේද? ඒ ශක්තිය හමුවේ මාරයාට හැරෙන්නට පුළුවන් නැහැ. එතකොට උන්වහන්සේ මේ මොහොතේ පොළොව කම්පණය කරන්නට ඕන නම් මනසිනුත් පුළුවන්. මනසින් පොළොව කම්පා කරනවා නම් වායෝ කසින සමාපත්තියට සංවැදෙමින් වායෝ ධාතු අධිෂ්ඨානය කරමින් උන්වහන්සේට අවශ්‍ය නම් පොළොව කම්පා වෙන්නට චිත්ත ශක්තිය මෙහෙවන්නට තිබුණා. හැබැයි ඒකට වායෝ කසින වායෝ ධාතුව මෙහෙවන්න. එතනදී බෝසතාණන් වහන්සේ එහෙම ප්‍රයත්නයක් ගන්නෙ නැහැ. උන්වහන්සේ තමන්ගේ යහපත සහ අන් අයගේ යහපත වෙනුවෙන් තමන් වහන්සේ අවංකව කරපු කැපකිරීම එකයි සිහි කළේ. ඒ සිහි කරනකොට ඒ ශක්තිය හැමුවේ සබා දහමට අවනත නොවි ඉන්නට පුළුවන් කමක් නැහැ. කොහොමද නිසාද? ඒ සියලු ශක්තිය ප්‍රගුණ කළේ සබා දහම් රීතියට අනුකූලවයි. ඒ ධර්මතාවය තුල ඉඳගෙන ඒ ධර්මතාවය තුලමයි ප්‍රගුණ කළේ. ඒ ධර්මතාවය තුලමයි මේ ශක්තිය ගොනු කළේ. එහෙමනම් එතනට ආමන්ත්‍රණය කරනකොට ඒ ශක්තියට ඔබට ඒ ආමන්ත්‍රණය ඒ මානසික වේගය තුල සලිත නොවි පවතින්නට පුළුවන් කමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තිය තුල සබාධම කැළඹෙනවා කියන එකම නෙමෙයි. කැළඹෙන සබාධම ඕන නම් නොකැළඹී පවත්වන්නට ඒ ශක්තියම භාවිතයට ගන්න පුළුවන්. හරියට අපි ක්‍රියාත්මක.
මේ ශක්තිය අපි ප්‍රගුණ කරන්න Taman වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙන් අපිට බොහෝ දේ කළ හැකියි. බොහෝ දේ කළ හැකියි. කුමක් සඳහා? කරුණා මෛත්‍රිය. තමන්ගේ හයිය පෙන්නන්නට නේ. අපිට පුළුවන් මේක කරන්න. දැන් අද දවල්ෙත් අපි කතා කළේ. අපි හිතමු Taman සතෙක් බේරන්න උත්සාහ කරනවා, බේර ගන්නට බැරි මට්ටමකට එනවා. හදිසියෙන් සතෙක් වාහනේ හැපෙන්නට යනවා. Taman අවංකවම මෙතෙක් කාලයක් සත්තුගේ දිවි රකින්නට කැප වෙලා තියෙනවා. එක් ක්ෂණයෙන් මෙපමණ කාලයක් මම සත්තුගේ දිවි රකින්නට වෑයම් කළා. ඒ ශක්තිය මේ සතාගේ දිවි රැකෙන්නට ඕනේ කියලා මේක මෙච්චර වාක්‍ය ගන්නට ඕනේ. මේ මනෝභාවය හරියට අවදි කරන්නට පුළුවන් නම් ඊටාම බරපතල අවස්ථාවක පවා තව සතෙක් දිවි රකින්නට අපිට මේ ශක්තිය පාවිච්චි කරන්න. වෙන අපිට විකල්පයක් ඇත්තෙම නැත්තම් අත දාලා බේරන්නත් බෑ. වාහනේ යනකොට වාහනේ වේගය අඩු කරන්නත් බෑ. තිරිංග තද කරන්නත් බෑ. එහෙම කළොත් ඊටවඩා අනතුරක් වෙනවා. හැබැයි දැන් සතා හැප්පෙන්නත් යනවා. වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ජීවිතය රකින්න ඕන. එතනදී අපිට අපේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න පුළුවන්. ඉතින් ඒවා එකපාරම අපිට මහා ලොකු දේවල් කරන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් Taman පිළිබඳවම Tamanට අවිශ්වාසයක්. මොකද අපිට කොයි දේ වුණත් එකපාර කරන්න බෑ. පොඩි දේවල්, පුංචි දේවල් කරලා පුහුණු කරන්න ඕන මනස. Taman ගැන විශ්වාසය ඇති කරගන්නත් ඕන. ඒක ක්‍රියාත්මක කරන රටාව අපි අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරනකොට අන්න ඒකේ ස්වභාවය අපිට දැනෙන්න ගන්න. ඒ මොකද අපි ඒ සත්තු ගැන සංවේදී නම් ඒ සත්තු රකින්න ඕන කියලා අපි හිතනවා නම් යම් ප්‍රමාණයකට. අද දවල්ෙත් අපි කතා කළේ ඒ විදිහට සතෙක් යට වෙන්නේ යනකොට ඒ සතාට ඇති වෙන අසරණ බව පවා Tamante යම් මොහොතක අවශ්‍ය නම් මනසට දැනෙනවා. හැබැයි ඒ මට්ටමට අපි ලෝකයේ වෙනුවෙන් ඒ ශක්තිය අවදි කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මෛත්‍රියේ එක්තරා ස්වરૂපයක් තියෙනවා. මේ මෛත්‍රී පූර්වක අන්නයි වෙනුවෙන් කැපුවේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේකේ මූලික අවස්ථාව තමයි මාතා යත්හා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරා. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ දරුවා ගැන ඇති කරගන්න හැඟීම කොහොමද? ඒ දරුවා පිළිබඳ සියල්ලේ මවට දැනෙන්නට ගන්න. සමහර මව්වරු කියන්නේ දරුවට මෙහෙම වුණා. ගිය සතියේ මම ඔක හීනෙන් දැක්කා. දැන් දවස් 3කට කලින් මම දැක්කා. ඒ දැකපු විදිහටමයි සිද්ධ වුනේ. ඒ කොහොමද කියන්නේ? ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්නට ටික ගොනු වෙනකොට අර මවට ඒක දැනෙන්නට ගන්නවා. නමුත් ඇයට ඒක විශ්ලේෂණය කරලා ප්‍රගුණ කරලා නැති නිසා ඇයට හැඟෙනවා සිහිනයක් දැක්කාසේ. නමුත් අර දරුවා පිළිබඳව එපමණම ඒ දරුවගේ යහපත, ඒ දරුවගේ රැකවරණය නිතර සෙවුම් බැලුම් කරනවා නම් දරුවා පිළිබඳව බොහෝ සංඥා බවට දැනෙනවා. මව පිළිබඳව බොහෝ සංඥා දරුවාට දැනෙන්නට ගන්නවා. මේවා හරියට හඳුනාගත්තොත් ඒ ශක්තිය අපිට තවත් දරුවන් කෙරෙහි පතුරවන්න පුළුවන්. ඒ මවට පුළුවන් වුණ නම් ඒ දරුවන්ටත් යම් අනතුරක් වෙන්නට යනකොට ඒ දැනගන්නට. ඒ ගුණේ පුහුණු කරන්න පුළුවන්. අපේ අම්මා මම පෙරත් කියලා තියෙනවා අපේ පවුලේ දරුවෝ 9 දෙනෙක්. මට වැඩිමහල් අයියා ඉපදුනාට පස්සේ කියන්නේ 8 වෙනි දරුවා ලැබෙනකොට මේ කතාව මම අත්දැකපු දෙයක් නෙමෙයි අහපු දෙයක්. මොකද මම උපදින්නට කලින්. එතකොට 8 වෙනි දරුවා උපදිනකොට ගමේ කෙළවරක තව අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනවා. ඒ අම්මට කිරි එරෙන්නේ නැහැ. එතකොට කිරිපිටි ඒ කාලේ සුලභත් නැහැ. තිබුණත් ගන්න සල්ලිත් නැහැ. අපේ අම්මා මොකද කරන්නේ? අර දරුවා තමන්ගේ ගෙදරින් ගෙනත් තියාගෙන එක තනයකින් තමන්ගේ දරුවට කිරි දෙනවා. අනිත් තනෙන් අනිත් දරුවට කිරි දෙනවා. මේක තමයි මෙත් සිත අවදි කරන විදිය. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා වචනයකට සීමා කරන්නට නෙවෙයි. අනුන්ගේ යහපත වෙනුවෙන් මට කොච්චර කැප වෙන්න පුළුවන්. ඒ කැපවීම මට සිතුවිල්ලෙන් කරන්න පුළුවන් නම් ඒක මෙත්තා සහගත මනෝකර්මය. ඒ කැපකිරීම මට වචනයෙන් කරන්න පුළුවන් නම් ඒක මෙත්තා සහගත වචී කර්මය. ඒ කැපකිරීම මට කායිකව භෞතිකව කරන්න පුළුවන් නම් ඒක මෙත්තා සහගත කාය කර්මය.
අට කී දෙනෙක් වෙනුවෙන් ඉබඳු අවංක කැපකිරීමක් කරන්න පුළුවන්? ඒ තරමට මගේ ආධ්‍යාත්මික ශක්තිය ව්‍යාප්ත වෙනවා. එක දරුවෙක් වෙනුවෙන් නම් ඒ ශක්තිය මට වැය කරන්න පුළුවන්. ඒ දරුවා පිළිබඳව සංවේදී වෙනවා. ඒ දරුවා පිළිබඳව දැනෙන්නට ගන්නවා. ඒ දරුවාට යම් විපතක් කරදරයක් වෙන්නට එන අවස්ථාවල Tamanට පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් Tamanගේ ආධ්‍යාත්මික ශක්තිය යොමු කරන්න. හැබැයි ඒ තනත්තා ලෝකයක් පිළිබඳව, රටක් පිළිබඳව, සමස්ත මනුෂ්‍ය වර්ගයක් පිළිබඳව, ශාසනය පිළිබඳව ඊට කලින් හිතලා කැප වෙලා නැතිනම් ඒ වෙනුවෙන් Tamanගේ ශක්තිය වැය කරන්න හැදුවට ඒකේ තරම් පැතිරෙන්නේ නැහැ. මොකද ඒ තනත්තාගේ සීමාවට එහා. හැබැයි අපිට පුළුවන් නම් අනුක්‍රමයෙන් පුහුණු කරන්න ඒ ශක්තිය Tamanගේ දරුවා වෙනුවෙන් වගේම ගමේ ඉන්න අනෙකුත් දරුවන් වෙනුවෙන්. ඒක කාලයක් පුහුණු කරනකොට Tamanට සංවේදී වෙනවා, දැනෙන්න ගන්නවා. එතකොට Tamanගේ ශක්තිය අර සමස්ත දරුවන් වෙනුවෙන් පතුරවන්න. ඒ රටක් වෙනුවෙන් පතුරවන්න පුළුවන්. රජු කියන්නේ කවුද? අතීත කාලේ. පාලනයට පොරකන කෙනා නෙමෙයි. ඒ රටේ ජීවත් වෙන සමස්ත ප්‍රජාව Tamanගේ දරුවන්සේ සුරකින්නට කැප වෙන කෙනා. එනිසා ඒ ප්‍රජාව වෙනුවෙන් හැම තීරණයකදීම Tamanට දිවි පරදුවට තබා ක්‍රියාත්මක වෙන්නට ඒ සැබෑ රජුට පුළුවන්. එනිසා ඒ තමන්ගේ ප්‍රජාවට යම් විපතක් කරදරයක් වෙනවා නම් ඒ වෙනුවෙන් ඒ රජුගේ ශක්තිය ඒ සමස්ත ප්‍රජාව වෙත පතුරවා හරින්නට පුළුවන්. වෙනතුන් අහලා ඇතිනේ තමන්ගේ හිස ගලවලා දන් දීපු සිරිසඟබෝ වැනි රජව. එතුමා රාජ්‍යත්වයට පත් වෙනකොට වසර ගණනාවක් වර්ෂාව නැතිව මිනිසුන්ට කන්න බොන්න නැතුව වියලිලා ගියා. රජු කල්පනා කරනවා මම මෙතෙක් කාලයක් මෙබඳු ධර්මවල මම පිළිලා සිටියා. මේ මනුෂ්‍ය ධර්මයෙන් මම පිළිටා සිටියා. මම රාජ්‍යත්වයට පත් වෙන්නේ බලයට කැදරකමින් නෙමෙයි, රටවැසියන් රැකීම මගේ වගකීම. මම මෙතෙක් මේ මනුෂ්‍ය ධර්මෙහි පිළිටියා. අවංකව රටවැසියන් රකින්නට මා තුල උනන්දුවක් කැපවීමක් තියෙනවා. ඒ වෙනුවෙන් මම කැප වුණා නම් ඒක සත්‍ය නම් වර්ෂාව වහින්නට මගේ රටවැසියන්ට එහෙම වෙන්නට බෑ. මේ අධිෂ්ඨානයත් එක්කලා රුවන්වැලිසෑය මළුවේ වැතුරුණා. වර්ෂාව වැහැලා සම්පූර්ණම පොළව තෙත් වෙන තෙක් අවශ්‍ය තරම් වැස්ස වැහැලා රට සුභික්ෂ වෙන තෙක් මෙතනින් නැගිටින්නේ නැහැ. මගේ ශරීරය මේ පොළවෙන් ජලයෙහි ඉල්පෙන තෙක් මම මෙතනින් නැගී සිටින්නේ නැහැ. ඒ අධිෂ්ඨානයත් එක්කලා වැතුරුණා. වැහැලා මුළු ලක් දෙරණ පුලාම වැස්සා. නමුත් රුවන්වැලිසෑය මළුවේ වතුර නැන්නේ නැහැ. අර සිව් මංගලින් ඒවා යනවා. ඒතර අමාත්‍යවරු එකතු වෙලා ඒ මං ඇහුරුවා. ඊපස්සේ වතුර එකතු වුණා. ඒ එකතු වෙලා ශරීරයෙන් පෙනකොට තමයි රජු විතරින් නැගී සිටියේ. ඒ කොහොමද? සමස්ත රටක් වෙනුවෙන්, සමස්ත ප්‍රජාවක් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මෙහෙवला තියෙනවා. අදත් එහෙමයි ඉන්නවා. නැතුව නෙමෙයි. අදටත් ඉන්නවා. අපට හවු නොවෙන්නට පුළුවන්. දුර්ලභ වෙන්නට පුළුවන්. කලාතුරකින් එහෙම සත්පුරුෂයෝ, මහා පුරුෂයෝ ලෝකේ පහළ වෙනවා. එක් වෛද්‍යවරයෙක් මේ ඊයේ පෙරේද මාත් එක්කලා කියනවා දිගු කලක් එතුමා අපේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. එතුමා නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක්. ඒතකොට බොහෝ සීමිත ප්‍රමාණයක්. දවසකට එක ශල්‍ය කර්මයයි බාර ගන්න. ඊට වැඩි බාර ගන්න. ඒ මොකද ගතසිත සමබර කරගෙන සැහැල්ලුවේ ඒ වෙනුවෙන් කැප වෙන්න මට පුළුවන් වෙනවා. කැලි ගන්නට ප්‍රතිකාර කරන කෙනෙක් නෙමෙයි. ඒතර එතුමා කියනවා හාමුදුරනේ මට අම්මා කෙනෙකුගේ ශල්‍ය කර්මයක් කරන්නට යන්න තියෙනවා නම් හෙට නම් මට ශල්‍ය කර්මයක් කරන්න තියෙන්නේ. සමහර අවස්ථාවලදී මට ඊට පෙර දිනේ දැනෙන්න ගන්නවා හෙට ශල්‍ය කර්මයේදී අනපේක්ෂිත ගැටලුවක් මතුවෙන්න පුළුවන්. අනපේක්ෂිත ලේගැලීමක් එන්න පුළුවන්. එහෙම හැඟීමක් ආපු දවසට හාමුදුරනේ මම එබඳු තත්වයකට ඔරොත්තු දෙන්න අවශ්‍ය වටපිටාව සියල්ල සකසලා කියලා ශල්‍ය කර්මය ආරම්භ කරන්නේ. හැබැයි හිතා ගන්න බැරි විදිහට එබඳු ගැටලු මතුවෙනවා. අර මම කරුණු ටික ඔක්කොම සැලසුම් කරලා තිබිච්ච නිසා දරුවගෙත් මවගෙත් දිවි රැක ගන්නට පුළුවන් වෙනවා විනා ඒ ගැන සැලකිලිමත් නොවුනා නම් දෙන්න කාගේ හරි ජීවිතය හොස්සේ.
ඒ වගේම එතකොට එහෙම දැනෙන්නේ ඇයි? එතුමා හුදේ ප්‍රතිකාර කරන්නට මුදල් ගන්නට වෑයම් කරන කෙනෙක් නෙමෙයි. එතුමාගේ අදිෂ්ඨාන තුනක් තියෙනවා ශල්‍ය කර්මයකට අත ගන්න ඉස්සෙල්ලා. මා සමග කියනවා මට පුදුම හිතුණා මෙහෙම වෛද්‍යවරු මේ ලක් දෙරණ ඉන්නව නේද කියලා. එතුමා කියනවා හාමුදුරනේ මම ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා මම අදිෂ්ඨාන තුනක් කරගන්නවා. මම අවංකව පන්සිල් රකිනවා. ඒ මම රකින්න පංචශීලයේ ශක්තිය මට උදව් වෙන්න ඕනේ මේ මවගේ දරුවගේ දිවි රකින්නට. මම සසරේ යම්තා කුසල රැස් කරලා තියෙනවා නම් ඒ කුසලයේ මට උදව් වෙන්නට ඕනේ මේ මවගේ දරුවගේ දිවි රකින්නට. තමන්ගේ අම්මයි තාත්තයි සහෝදරයයි මිය ගිහිල්ලා ඒ කොතනක හෝ ඉන්නවනම් ඒ අයගේ දෙවියන්ගේ සහාය මට ලැබෙන්න ඕන. මොකද මම මේ ව්‍යාපාරයක් කරනව නෙමෙයි. මම මේ සමාජ සත්කාරයක් කරන්නේ. ඒ නිසා මට මේ මවගේ දරුවගේ ජීවිතේ රකින්නට ඒ මගේ ඥාතීන්ගේ සියලු දෙවියන්ගේ සහාය මට ලැබෙන්න ඕන. හැමතුනේ මම මෙහෙම අදිෂ්ඨාන කරගෙනයි ශල්‍ය උපකරණ ටික අරගෙන ශල්‍ය කර්මයට පටන්. එදා දවස ඇතුළත නිින්දට යන්නට කලින් එදා දවසේ අර මවගේ දරුවගේ දිවි ආරක්ෂා කරමින් ඒ ශල්‍ය කර්මය කරලා ඒ විතරක් නෙමෙයි. දැන් ශල්‍ය කර්ම කරපු මව්වරුත් එනවනේ පරීක්ෂා කරවා ගන්න හදිසි ලේගලීම් නිසා විවිධ ගැටලු නිසා. ඒතකොට ඒ නිසා දවස මුළුල්ලේම එතුමාට වැඩ කටයුතු තියෙනවා. ශල්‍ය කර්ම හැටියට කරන්න බාර ගන්න එකයි. ඒතර එතුමා කියනවා සියලු කටයුතු දිමවලා නිින්දට යන්නට කලින් මට උපකාර කළ මගේ මව්පියන්ට සහෝදරයට සහ දෙවියන් සිහි කරලා මම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරලායි හාමුදුරනේ නිින්දට. පාන්දර 1ටද 2ටද 3ටද කියලා නෑ. මට දුරකථනයෙන් කතා කළොත් යම් රෝගියෙකුට අසාධ්‍යයි කියලා මම මගේ සුවේ පහසුව ගැන බලන්නේ නෑ. ඒ වෙලාවේ කවුද රෝහලේ ඉන්නේ කියලා බලන්නේ නෑ. මට කතා කළොත් මම එසනින් ගිහිල්ලා මට කරන්න පුළුවන් හැමදේම කරනවා. එතකොට ඒ නිකම්ම වෛද්‍යවරයෙක් විතරක් නෙමෙයි. ඒ තමයි තමන්ගේ වෘත්තිය ලෝකේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන සත්පුරුෂය. දැනුම, හැකියාව, වෘත්තිය මේ හැමදේම අපිට අනුන්ට යහපතක් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මනස කොයි විදිහටද හසුරුවන්නේ කියලා හරියටම දැනගෙන නොතිබුණා අපිට අවංකව සත්භාවයෙන් එහි පිහිටලා අනුන් රකින්නට කැප වෙන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයට ඒ ආධ්‍යාත්මික ශක්තිය අවදි. ඒතර අපිට ඒ ශක්තිය තවත් තීව්‍ර කරන්න පුළුවන් නම් තවත් විහිදුවන්න පුළුවන්. ලෝකයක් අරමුණු කරන්න පුළුවන්. සමස්ත ශාසනයක් අරමුණු කරන්න පුළුවන්. ඒ තරමට ඒ ශක්තිය අවදි කරන්න පුළුවන්. අපි විටින් විට ලංකාවේ මේ බඳු සත්‍යක්‍රියාවක් කරනවා අපේ සත්‍යන සංවිධානයේ. ඒ සත්‍යක්‍රියාවෙන් කොච්චර දේවල් රැකෙනවද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි මිනිස්සු පුහුණු කරන්නට ඕනේ තමන්ගේ ශක්තිය අවදි කරන්නට. ඒ අවදි කරන ශක්තිය හාත්පස පතුරවන්න යම් අවස්ථාවලදී පුහුණු කළ යුතුයි. දීර්ඝ කාලයක් අපි කටයුතු කරගෙන ඒක ගොඩාක් සාර්ථක ප්‍රතිඵල අපි පෞද්ගලිකව අත්දැකලා තියෙනවා. එහෙම කරනකොට අපිට කොච්චර දේ කරන්න පුළුවන්. ඒ ශක්තිය කොතෙක් පතුරවන්නට පුළුවන්. හැබැයි ඒවා මූලික අවස්ථාවේදී හුඟක් ඈතට විහිදුවන්නට වෑයම් කරන්නේ නැතිව අපි හඳුනා ගන්නට පුළුවන් සීමාව තුළ ඒ ශක්තිය භාවිතයට ගන්න අපි උත්සාහ කරනවා. එතකොට තමයි අපිට අත්දැකීම් ලබන්න පුළුවන්. එතකොට තමයි අපිට විශ්වාසයක් ඇති වෙන්නේ. තමන්ගේම දරුවා වෙනුවෙන්, තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා වෙනුවෙන්, තමන්ගේ ඥාතියා වෙනුවෙන්, අසල්වැසියා වෙනුවෙන්. එහෙම නැත්නම් සෝබා දහමින් එන යම්කිසි ගැටලුවක් වෙනුවෙන් ටික ටික පාවිච්චි කරලා බලන්න ඕනේ කොතෙක් ඒ ශක්තිය විහිදුවන්නට පුළුවන්. මේ විදිහට අපිට මේ සෝබා දහමත් එක්කලා බොහෝ දුරට ගනුදෙනු කරන්නට පුළුවන්. ඒ සෝබා දහම් රීතිය හරියට හඳුනා එතකොට අපි හුදු පෞද්ගලික කෙනෙක් නෙවෙයි. ඇයි පොදු සත්‍යේ මම කියලා හිතාගෙන හිටියට මේ නාම රූප වශයෙන් අපි අන්‍යෝන්‍යමයි ලෝකයක් එක්ක යන්නේ. මම කියලා මට පුළුවන්ද ලෝකයෙන් එන හුලඟින් හුස්ම ගන්න නැතුව මට පෞද්ගලික ඔක්සිජන් ටැංකියක් තියාගෙන හුස්ම ගන්න. මේ ලෝකයෙන් හදලා දෙන වායුවෙන් මම ජීවත්. එතකොට අපි කොහොමද මේ මම කියලා වෙන් කරන්නේ? දැන් මේ හවසත් අපි කතා කළේ මේ ශරීරය ඇතුලේ පණුව කොච්චර ඉන්නවද? ජීවීන් කොච්චර ඉන්නවද? ඒ සියලු දෙනාම අහෝසි කළොත් එක මොහොතක්වත් තවදුරටත් අපි ජීවත් වෙන්නේ නැහැ.
ඇයි ඒ සියලු දෙනා නිසායි අපි යැපෙන්නේ. එතකොට ඒ අය උත්සන්න වෙලා අසමතුලිත වෙනකොට යම් පාලනයක් කරගන්නට වෙනවා. නමුත් ඒ සියල්ල අහෝසි කළොත් අපිට එතනින් එහාට දිවි පවත්වන්නට බෑ. එහෙනම් මේ කය කියලා කියන්නේ මම කියලා හිතාගෙන හිටියට මේක සත්ව සමූහයක කුරුව. ගේ මගේ කියලා හිතාගෙන හිටියට හුණු කරපොත්තු ඔක්කොම හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ඉන්න තැන එතනයි කියලා. අපි අයිතිවාසිකම් කියනවා ඒගොල්ලොත් අයිතිවාසිකම් කියනවා. අපේ කයට අපි අයිතිවාසිකම් කියනවා. තව බොහෝ දෙනා අයිතිවාසිකම් කියනවා. මේ විදිහට ගත්තහම මේ එක් කයක් කියලා කියන්නේ අපේ ජීවය කියලා කියන්නේ මේ සමස්ත විශ්වයත් එක්ක බද්ධ වෙච්ච තමත් එක් සාධකයක් තමයි. මේ සමස්ත ධර්මතාවය හඳුනා ගන්නකොට තමන් යහපතෙහි පිහිටලා ලොවට අනතුරු නොකොට රැකෙනවා සේම අන් අයට යහපත කරන්න අන් අය රකින්නට අපිට කැපවීම කරන්නට පුළුවන්. ඒ සඳහා අපට හැඟීම් අවදි කරන්නට පුළුවන්. ආත්ම තෘෂ්ණාවෙන් මනස හකුලවා ගන්න නැතිව, පටු කරගන්නේ නැතිව, ඇතුළට ඔබා ගන්නේ නැතිව, තමන් තුළ එන සද්භාවයෙන්ුත් අකුල ගන්න නැතුව අපෝ වැඩි වැඩ කරන්න ගිහිල්ලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න බෑ. මේ වැඩි කරුණාව ඕන නැහැ. ප්‍රඥාවෙන් හසුරුවා ගන්න ඕනේ. ඒ මතුවෙන සත්භාවය මොට්ට කරන්නේ නැතුව තමන්ගේ ඇතුලේ මනුෂ්‍ය ධර්ම විටින් විට තමන්ට තට්ටු කරලා කියනවා මේවයි කර යුත්තේ කියලා. නමුත් අපි විවිධ හේතු සාධක මත ඒවා යටට ඔබලා අකුලලා පාගලා මැඩපවත්තා. බොහෝ වෙලාවට අපි පොදු වැඩවලට ගියාම ආයතනයේ වැඩ කරන්න ගියාම ওই ප්‍රශ්නේ අපිට වෙනවා. ඒක වැඩි වැඩවොත් නැහැ. ගන්න පඩියට වැඩ කරාම ඇතිනේ. වැඩි කරන්න ගියාම නෙමෙයි. ඒ අර තමන් තුළ මනුෂ්‍යකම් සද්භාවයන් අවදි වෙනවා. ඒවට අවදි වෙන්න දෙන්නේ නැහැ. ඒවා යට කරනවා. ඒතකොට දීර්ඝ කාලයක් ඒ ආයතනයේ වැඩ කරලා විශ්‍රාම ගන්නකොට තමන්ට මොකද වෙලා තියෙන්නේ? ආයතනයේ හැදුනා හෝ නැතා හෝ තමන් දිගු කාලයක් අකණ්ඩව තමන්ගේ මනුෂ්‍යකම් සත්භාවයන් පහගලා අවසානයේ විශ්‍රාම යනකොට තමන්ට ඉතුරු වෙලා තියෙන්නේ අමනුෂ්‍යෙක් පමණයි. මනුෂ්‍ය ධර්ම නැහැ. ඒ ඔක්කොම යට කරලා. ඒකට නැගිටින්න ඉඩ දීලා නැහැ. ඇයි වෙන්නේ? මේ ජීවිතයෙන් අදහස් කරන්නේ අපි නිකන් අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්න කියන එක නෙමෙයි. අපි මුල් දේශනාවල කතා කළා. කරුණාවේ ප්‍රමාණයට ප්‍රඥාවත් එකතු කරගන්න. සද්ධාවේ ප්‍රමාණයට ප්‍රඥාවත් එකතු කරගන්න. මෛත්‍රියේ ප්‍රමාණයට ප්‍රඥාවත් එකතු ප්‍රඥාවෙන් තමයි සමබර කරන්නේ දේවල්. හේතුඵල හඳුනාගෙන. සත්‍ය උනත් ප්‍රකාශ කරන්න එපා එකෙන් අනර්ථයක් වෙනවා. ඒ නිසා විචාරවත් දේවල් කරන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. හැබැයි අපි තුල ශක්තිය අවදි කරගන්න පුළුවන්. අපිට ලෝකයේ වෙනුවෙන් බොහෝ දේ කරන්න. සමස්ත ලෝකයේ වෙනුවෙන් කෙසේ වෙතත් අපිට ආසන්නතමයන් තමන්ගේ අය වෙනුවෙන් තමන්ගේ විමුක්ති මඟ වෙනුවෙන් අපි දැන් මුලින් කතා කරන්නේ පසුගිය දිනවල තමන් අතින් යම් අකුසලයක් සිද්ධ වෙනවා නම් තමන්ට යම් පව්කම් කරන්න පරිසරය හැදෙනවා නම් වෘත්තිය තුලින් තමන් කර කුසලයන් සිහි කරලා තමන්ට චිත්තඅදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. මම මේ පමණ කාලයක් අනුන්ගේ දිවි රකින්නට කැප වුණා. ඒ කුසල බලයෙන් මේ වගේ අකුසල කරගන්න අවස්ථා මට එළඹෙන්නට එපා. හමු වෙන්නට එපා. ඉතින් එහෙම කරන්නට අපිට මනසේ ගොඩනගන්නට ඕන බලය. ඒක නැතුව නිකන් තුස්සක් හැටියට ප්‍රාර්ථනාවක් කළාට ඒක වෙන්නේ නැහැ. තමන් තුළ යම් දුර්ගුණයක් තියෙනවා නම් තමන්ට ගැලවෙන්නටම බැරි. ඒ தත්ත්වය පාලනය කරන්න යට කරන්න. නිවන් දකින්න තේ කිසිම භවයක එක අවදි නොවෙන්නට තමන්ට ඕන නම් චිත්ත අධිෂ්ඨානය නැති කරන්න පුළුවන්. ඒ අධිෂ්ඨානය නැති කරන්න නම් තමන් තුළ යම් හයියක් හදාගන්න. ඊළඟට තමන්ගේම ඥාතියෙකුට විපතක් වෙන්නට යනවා ප්‍රතිකාර කරලා කිසිවකින් සුව වෙන්නේ නැතිනම් ඒ කියන්නේ සියලු රෝග අධිෂ්ඨානයෙන් සුව කරන්න පුළුවන් කියන එක නෙමෙයි. යම් අමතර හේතුවක් නිසා මතුවෙන බොහෝ දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. අපේ මෑණියන් මීට වසර 20කට ඉහතදී හොඳටම රෝගී වුණා. ඔය රාගම රෝහලට ඇතුළත් කළාම වෛද්‍යවරු බලලා කියලා තුන පිත්තාසේ ඉදිමිට පුපුරන්න පුළුවන් ඕන මොහොතක පිපුරුවොත් ජීවිතේ රකින්න පහසු නැහැ. සයික්මන්ට් ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න. ශල්‍ය කර්මයකට දින බලනකොට ඒ වගේම අසාධ්‍ය රෝගීන් කෙනෙක් ඉන්නවා.
ඒ නිසා දින 5-6කට එහා පැත්තේ දිනයක් තමයි මෑණියන්ට ලැබෙනවා. එතකන් රෝහලේ ඉන්නට ඉඩක් නැහැ. ගෙදර යවලා තිබුණා ශල්‍ය කර්මයට පෙර දිනේ ඇවි රෝහල් ගත වෙනවා. පස්සේ ආලා අපේ ලොකු අක්කා ඉන්නේ එහෙ නවත්තගෙන හිටියා. අක්කා මට පණිවිඩයක් කිව්වා හාමුදුරනේ අම්මට ටිකක් අමාරුයි පුළුවන් නම් ඇවිත් යන්න. මං ගිහිල්ලා බලනකොට අම්මගේ මුළු ඇඟම ඉදිමිලා. ඒ දර්ශනේ දකින්නකොට දවස් 5-6කින් ශල්‍ය කර්මය කරන්න නෙමෙයි හෙට වෙනකන්වත් අම්මගේ දිවි රැකෙයිද කියලා මට හිතන්න බැරි. අමාරුවෙන් හුස්ම ගන්න මුළු ඇඟම ඉදිමි. පස්සේ මම පැයක් විතර අම්මට ධර්ම කාරණා කියා දුන්නා. මැරෙන මොහොතක කොහොමද සැහැල්ලු සිතින් මිය යන්නේ? මැරෙන මොහොතක හිත හදාගෙන මැරෙන්නේ කොහොමද? කල කුසල් සිහි කරගෙන. මොකද වික්ෂිප්ත වුණොත් මනසට බල වෙනවා. ඒකට උපදින්නේ දුගතියකයි. ඒත් මේ භවයේ නවත්තොත් දැන් ඉන්නවා ඉදිරියට කුසල් කරගන්නට බැරි. සබැරෙන මොහොතක කල කුසල් සිහිපත් කරගෙන යහපත් තැනක උපදින්නට හිත මනමින් ඉලක්කගත කරගන්නට වෙනවා. සෝවාන් ඵලයකටපත් වෙලා නැති. එහෙම කරගන්නේ කොහොමද කියලා මම කරුණ පැහැදිලි කරලා දීලා මට හිතුණා අම්මා වෙනුවෙන් යමක් මට කළ හැකිද? එහෙම හිතලා මගේ ජීවිතේ මට අවංකව සිහි කරන්න පුළුවන් එක් කරුණක් මම සිහිපත් කරනවා. ඒක මම අම්මට කියන්නට ගියේ නෑ. ඒක සිහි කරගෙන මම අදිෂ්ඨාන කරගත්තා මේ දුබලකම පැවිද්දෙක් හැටියට මගේ ජීවිතේ කිසි දිනක මාතෙන් සිද්ධ වෙලා නැහැ සිහිනයකින්වත්. ඒක සත්‍ය නම් මෑණියන් සුවපත් වෙන්නට ඕන කියන අදිෂ්ඨානය ඇති කරගෙන මම පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා මම පන්සලට ගියා. ගිහිල්ලා දවස් 2කට විතර පස්සේ යනකොට අර ඉදුම්ම සම්පූර්ණයෙන් බහැලා අම්ම බොහොම පහසුවෙන් ඉන්නේ. අම්මා කිව්වා එදා හාමුදුරුවෝ පිරිත් කියලා ගියාට පස්සේ ඔළුවේ තිබිච්ච බරක් බිමින් තිබ්බා වගේ ලොකු පහසුවක් ඇති වුණා. පස්සේ ලොකු හාමුදුරුවෝ මමයි ගියා අපි දෙන්න නැවත පිරිත් ටිකක් කියලා ආපහු ආවා. නියමිත දිනේ අම්මා රෝහලට ගිහින් තිබුණා. වෛද්‍යරු ඇයිද කියලා විමසුවාම අර පරීක්ෂණ වාර්තා ටික දීලා තිබුණා. නැවත ඒ සියලු පරීක්ෂණ කරලා වෛද්‍යරු කිව්වා අම්මට කිසිම ලෙඩක් නැහැ. ආපහු ගෙදර යන්න කියලා. අදටත් අම්මා ජීවත් වෙන වසර 81යි. තාම ඒ රෝගය කිසිදාක මතුනේ නැහැ. එතකොට මේකට අපි රහත් වෙලා බුදු වෙලා ඉන්නට ඕන නැහැ. ඒකට අපි සෝවාන් වෙලා ඉන්නට ඕන නැහැ. හැබැයි යම් කිසිවක් අපට අවංකව සිහි කරන්නට පුළුවන් දෙයක් අපේ ජීවිතේ ගොඩනගා ගන්න. මෙන්න මේ දුබලකමින් මම අවංකව රැකිලා හිටියා. මේ යහගුණෙහි මම අවංකව පිළිහිටලා හිටියා. මම අනුවෙන්නේ මෙච්චර අවංකව කැප් වුණා. එහෙම ශක්තිය මෙලව හරි සසරේ හරි සසරේ සමහර දේවල් අපි පුහුණු කරලා තියෙන පුළුවන්. සසරේ පුහුණු කරලා තියෙනවද කියලා කොහොමද දැනගන්නේ? දැනගන්න ඉතින් උරගාලා බලන්න ඕන. අපි පෙර දිනේක කිව්වනේ වසරකට වතාවක් අපි පන්සල් 100ක 150ක කඩන පින්කම් කරනවා කියලා. මේ යෝජනාව 2014 වර්ෂයේ අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් මැතිතුමා තමයි යෝජනා කළේ හාමුදුරනේ ඊට වසර 5කට කලින්. එතුමා කිව්වේ ඉදිරි කාලේ ශාසනයට බලවත් විපත් පැමිණෙනවා. නිසා මේ தත්ත්වය යටපත් කරන්න අපි දැනට කරගෙන යන කටයුතු වගේම තව යමක් කළ යුතුයි. අපිට පුළුවන් ද ලංකා පුරාම පළාත් 9ම ආවරණය වෙන හැටියට එක දවසේ එක මොහොතේ පන්සල් 100කට වැඩි ප්‍රමාණයක කටින පින්කම් කරලා සත්‍යක්‍රියාවක් කරා. මුලින්ම මේ කාරණාවට මගේ ඇඟ හිරි වෙනවා. එක කටින පින්කමක් කරගන්නත් අපි මෙච්චර දඟලනකොට පළාත් 9ම එක මොහොතේ කටින පින්කම් 100ක් කොහොම කරන්නේ? නමුත් එතුමා ගිහියෙක් හැටියට ඒ යෝජනා කරනකොට මම පැවිද්දෙක් හැටියට කොහොමද බෑ කියන්නේ ශාසනය. මම කිව්වා හොඳයි අපි කරමු. හැබැයි කරන්නේ කොහොමද කියලා මටවත් සංඥාවක් නැහැ. එදා මම අදිෂ්ඨාන කරගත්තේ සසරේ කවදා හරි ශාසනය රකින්නට කැප වෙලා තියෙනවා නම් ඒ ශක්තිය අවදි වෙන්නට ඕනේ මේ කාර්ය සඵල කරගන්න. මාස 3ක් ඇතුළත පන්සල් 110කට අපිට දායකත්වයේ දරමින් පන්සල් 110ට මම ඇවිත්තා. අදටත් මට සිහි කරන්න පුළුවන් ඒ මාස 3ෙහි එකම අරමුණේ
ඒ කාර්යයට මම කැප වුණා අවංකව. ආයේ ඒ අරමුණෙහි කඩාවැටීමක් වුණේ නැහැ. මොකද අරමුණ මට පුළුවන් විදිහට සසුන රකින්නට මම කැප වෙනවා. හැබැයි මානසික වශයෙන් මම උස් පහත් වෙන්නට ඇති ඒ කාල සීමාව තුළ. මම මානසික වශයෙන් හොඳම මට්ටමින් හිටියා නෙමෙයි. මගේ මනස කඩා වැටුණා, වික්ෂිප්ත වුණා, පැතිගත්තා, තරහ ආවා, කොහොම කරන්නද කියලා හිතුණා. එහෙම එක එක જાති වෙන්නේ නැති. ඒතකොට මානසික වශයෙන් ගත්තහම මම ස්ථාවරයක නැහැ. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් සාසනේ රකින්නට ඒ සිතුවිල්ල අඛණ්ඩව පවත්වන්නට පුළුවන් වුණා නම් ඒ තමයි ශක්තිය. අපට අපේ ජීවිතේ ඒ බඳු දේ පුහුණු කරන්න පුළුවන්. මේ උදාහරණ කීපයක් අපේ ජීවිතයේ අත්දැකීම් තුලින් අපි කිව්වේ අපි ඕන කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන්. අපි හැම අවුරුද්දකම දුරුතු පොයට ලෝකේ පුරා ඉන්න අය හැකි පමණින් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කරලා තමන් කළ කුසලයක් සිහි කරලා ලෝකට පැමිණෙන විපත් දුරු වෙන්නට සත්‍යක්‍රියාවක් කරනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් සත්‍යක්‍රියා කරලා ලෝකෙට පැමිණෙන විපත් දුරු කරන්න පුළුවන්ද? සියල්ල අනිත්‍යයි නේද? ඒවා ලෝකේ ස්වභාවය නේද? ඒවා අනිත්‍ය වෙන්න පුළුවන්, ඒවා ලෝක ස්වභාවය වෙන්න පුළුවන්. අපිට සියල්ල නවත්තන්නත් බෑ. නමුත් එය පදනම් කොටගෙන අපේ ශක්තිය පුහුණු කිරීම හොඳ නැද්ද? තමන් රැකෙන්නත් අනුන් රැකෙන්නත් කරුණා මෛත්‍රිය පෙරදරිව අපේ ශක්තිය අවදි කිරීම හොඳ නැද්ද? ඒක අපිට කරන්න පුළුවන්. පසුගිය අගෝස්තු 23 වෙනිදා අපි සත්‍යක්‍රියාවක් කළා. ලංකාවේ මේ වෙනකොට මතුවෙමින් පවතින අධර්ම බලය යටපත් වෙලා දහම ස්ථාපිත වෙලා සම්බුදු සසුන සුරක්ෂිත වෙන්න කියලා 12ම ස්ථානවලම එක මොහොතේ සත්‍යක්‍රියාව. ඒක කලේ පින්කමක් පදනම් කොටගෙන නෙවෙයි. ඒ සඳහා සම්බන්ධ වෙන්නට කැමති අය 3-4000ක් පමණ අපි යෝජනා කළා. අවංකවම පන්සිල් රකින්න මාස දෙකක් පොසොන් පොය දවසේ ඉඳලා අගෝස්තු 23 වෙනකන් අවංකවම පන්සිල් රකින්න කැපවෙන්න. තමන් මේ මනුෂ්‍ය ධර්මයේ පිටම ශාසනය රකින්නේ ශක්තිය මම යොදවනවා. මෙහෙම කැපවෙච්ච 3-4000ක් පිරිස කණ්ඩායම් 16කට බෙදලා ස්වාමීන් වහන්සේලාත් එක්ක 12 ස්ථාන වලට පිටත් කරලා බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ ඉඳපු ඒ සිද්ධ ස්ථානවල එක් මොහොතක ස්වාමීන් වහන්සේලා තමන්ගේ ප්‍රතිපත්තිය සිහිපත් කරමින් අර ගිහි භවතුන් අසවල් දවසේ ඉඳලා මේ වෙනතෙක් මම අවංකව පන්සිල් රැක්කා. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් ඒ ප්‍රතිපදාමේ කුසල බලයෙන් මේ අධර්මයේ යටපත් වෙලා ධර්ම ස්ථාපිත වෙලා ශාසනය රැකෙනවා. ඒකෙන් කොච්චරක් රැකෙනවද කියන එක අපිට නිශ්චිත කරන්න බෑ. මොකද මහා ප්‍රවාහයක් ගලනකොට අපි ටික දෙනෙක් අපි කියනවා ගල් ගෙනත් දාන්න මේක අහුරන්න. ඒතකොට ටික දෙනෙක් ගෙනත් දානවා. ඒ දාන ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. හැබැයි අපට විශ්වාසයක් තියෙනවා කුමක්ද? එක ගලක් හරි දැම්මා නම් ඒ ප්‍රමාණයට වතුර ආවරණය. ඒක සමස්තය රකින්නට සමස්තය අහුරන්නට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉතින් තවත් අය ගල් ගෙනත් දැම්මොත් අනිත් අයට ගලක් බෙන්නම් වැඩි කැටයක් හරි ගෙනත් දැම්මොත් ඒ වාස්සේ හිර වෙන්නට. ඔහොම අපි ගොඩක් දෙනා එකතු වුණොත් ශක්තිය අඩු වැඩි වුණත් ඒ සියල්ල එක රාශී වෙනකොට අපිට බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. ඒ නිසායි අපි බොහෝ දෙනාට ආරාධනා කරන්නේ ඒක කරන්න. අපිට තනියෙන් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. පෞද්ගලික දෙයක් අපිට තනියමත් කරගත්තේ. ශාසනය කියන්නේ පුළුල් දෙයක්. ලෝකය කියන්නේ පුළුල් දෙයක්. ඒක අපි බොහෝ දෙනාගේ ශක්තිය අවශ්‍යයි. අතීතයේ සිංහල බෞද්ධයෝ ඒ බඳු සවියක් ඇතුළේ හිටපු පිරිසක්. එනිසායි ඒ අය අන් අය විසින් අනි ජාතිට අනි ආගමිකයට යට කරන්න බැරි. ඒ මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය නිසා සබහාදහම පවා අවනත. අද සියල්ල නැසී වෙනසී යන්නේ ඇයි? භෞතිකත්වයට ගිජු වෙනකොට ආධ්‍යාත්මික හයිය මොට වෙලා ගිහිල්ලා අවසානයේ කරුණා මෛත්‍රිය වෙනුවට කාකොටා ගැනීම මතුවෙනවා. අර පරෝපකාරය වෙනුවට ආත්ම තෘෂ්ණාව මතුවෙනවා. මෙබඳු ස්වභාවයන් එක්කලා ඒ ශක්තිය ටිකෙන් ටික ශරීරී හීන වෙවි යනකොට අපිට ඒ දහම මතු කරන්නට පහසු නැහැ. ඒ නිසා කතා කරන භාෂාව මොකද්ද, ඉන්න රට මොකද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ.
අපි කොහෙ හිටියත් මොන භාෂාව කතා කළත් මේකට බෞද්ධම වෙන්නට අවශ්‍යත් නැහැ. හැබැයි බෞද්ධ වුණොත් තමයි මේ විශ්ව ධර්මය හඳුනාගෙන ඒ ස්වභාව ධර්ම රීතියට අනුව ඒ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය ප්‍රමාණයෙන් යහපතක් තුල පිහිටලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට නැවත අපි ඒ විදිහට අපේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරලා විහිදුවන්නට පුහුණු කරනකොට කලක් යද්දී තමන් විතරක් නෙවෙයි අනුනුත් රැකෙන්නට ඕනේ, ලෝකයම රැකෙන්නට ඕනේ, ශාසනයම රැකෙන්න ඕනේ කියන මේ ආකල්ප අපිට ශක්තිමත්ව දියුණු කරන්න පුළුවන්. අන්න එදාට පුළුවන් අපිට අර තමන්ගේ දරුවා රකින්නට මව තුල ශක්තිය තියෙනා වගේ තමන්ගේ රටවැසියන් රකින්නට රජුට ශක්තිය තියෙනා වගේ සමස්ත ලෝකය සමස්ත ශාසනය රකින්නට අපි තුල ශක්තිය අවදි කරන්න පුළුවන්. ඒක එක්වර කරන්නට බෑ. ටිකෙන් ටික අපිට පුහුණු කළ හැකියි. ඒ නිසා මානසික ශක්තිය අභිභවා යන්නට පුළුවන් ආධ්‍යාත්මික ශක්තිය. ඒ නිසා මේ හැම දිනකටමත් අපි ආරාධනා කරනවා ඔය පසුගිය දිනවල අපි කරපු ධර්ම දේශනාවක් සියල්ලක් යලි ශ්‍රවණය කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් පුහුණු කරමින් උත්සාහ කරන්න තමන්ගේ දුබලකම් එකින් එක ටිකෙන් ටික අඩු කරගන්න. එක් ගුණය ටික ටික ප්‍රගුණ කරන්න. ලෝක ධර්මයන් වටහාගෙන ටිකෙන් ටික එහි ස්ථාවරව පිහිටා සිටින්න. ඒ ශක්තිය තුළ තමන් රැකෙමින් අන් අයටත් ඒ මඟ විවෘත කරන්න අනිත් අයත් ඒ මඟට යොමු කරන්න හැකි පමණින් උනන්දු වෙන්න. ඒ සඳහා කැප වෙන සියලු දෙනා අපි දැන් ඉස්සර සත්‍යක්‍රියාවන් කළේ ඒ වෙලාවට පිරිස දැනුවත් කරලා. දැන් අපි පිරිසක් ගොනු කරගෙන යනවා ආධ්‍යාත්මික බලමුණුවක්. ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ පුරාම සිටින සත්පුරුෂයෝ ඒකට සම්බන්ධ කරගන්නවා. පින්නතුන්ටත් ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට කොතනටවත් බැඳෙන්න කොතනටවත් එන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය දෙයයි. මූලික වශයෙන් අපි මේ බලමුළුව සකසන්නේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න, ඒ ශක්තිය අවදි කරන්න, ඒ තමන්ගේත් අනුන්ගේත් යහපත වෙනුවෙන් යොදවන්නට යම් පිරිසක් පුහුණු කරනවා. අපි පුහුණු වෙන අතරේ අන් අය පුහුණු කරනවා. මොකටද? තමන්ගේ විමුක්තිය සඳහා අන් අයගේ ශාසනයේ සුරක්ෂාව සඳහා. ඒ සඳහා සම්බන්ධ වෙන්න කැමති නම් මූලික වශයෙන් එක් කාරණයක පිහිටා සිටින්නට උත්සාහ කරන්න. කොහොමද? මනුෂ්‍ය ධර්මය වූ පංචශීලය තුල මොකද මනුෂ්‍යකම තුලවත් පිහිටන්නට බැරි නම් ඉන්න ඔබට අපිට ශක්තිය අවදි කරන්න බෑ. දැන් මේක කියනකොට මේ හිතේ ඉතින් අනිත් ඔක්කොම නම් රකින්න පුළුවන් බොරු කියන එක තමයි පොඩ්ඩක් අමාරු. එහෙම හිතන්න එපා. මොකද අර මම මුලින් කිව්ව ඔය 3-4000ක පිරිසක් කොහොම තමයි හිතුවේ. හැබැයි සත්‍යක්‍රියාවෙන් පස්සේ ඒගොල්ලෝ බොහෝ දෙනෙක් මට දුරකථනයෙන් කතා කරලා ඇවිල්ලා කතා කරලා කිව්වා හඳුනේ ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා අපිව මේකට යොමු කළා. ඇයි? අපි කවදාවත් හිතුවේ නැහැ. අපිට මාස දෙකමාරක් අවංකව පන්සිල් රකින්න පුළුවන් වෙයි. මේක කළා. පිටට එකගම. අපිට දැන් දැනෙනවා අවශ්‍ය නම් කළ හැකියි කියලා. අපිට කවදාවත් මේ තරම් සතුටක් මේ තරම් චිත්ත ශක්තිය අපි තුල දැරිලා නැහැ. හම්දුනේ මෙලවට විතරක් නෙමෙයි සසරටත් ඒක ලොකු හයියක්. ඔබ වහන්සේට පින් සිද්ධ වෙන එකට උදව් කළාට අපි ඉදිරියට මේ ප්‍රතිපත්තිය මෙහෙම පුහුණු කරනවා. එහෙම බොහෝ දෙනා යෝජනා කළා. එහෙම ප්‍රකාශ කළා. ඉතින් ඒ මදිද ශාසනය රැකෙන්නට සත්‍යක්‍රියාව කෙසේද? ඒකෙන් අදහස් කරන සත්‍යක්‍රියාව දෙවියන්ට දාන්නට නෙමෙයි. ඒකෙන් යහපත කරන්න පුළුවන් මේ තමන් තුළ ශක්තිය අවදි වෙන ප්‍රමාණයට. නිසා අපි ආරම්භ කළොත් කැපවුණොත් අපිට බැරි කමක් නැහැ. අපිට කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පංචශීලයෙන්ම බැරි නම් එක සිල් පදයක් හරි පුහුණු කරන්න උත්සාහ කරන්නකො. එකක් හරි අවංකව පංචශීලයෙන්ම පුහුණු කළා වුණා මුළු ජීවිත කාලෙම කියලා එකපාර අදිෂ්ඨාන කරන්න ඕනේ නැහැ. එහෙම කවදාවත් කරෙන්නේ නැහැ නේද? එහෙම නෙමෙයි. එක සතියක් එහෙම නැත්නම් එක මාසයක් වෙන් කරගන්න. වෙන් කරගෙන
අවංකව පන්සිල් සමාදන් වෙලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මම අද මේ පන්සිල් සමාදන් වෙන්නේ මමත් මනුෂ්‍ය ධර්ම මත පිහිටා සිටිමි. අන් අයට ශාසනයට මගේ ශක්ති ප්‍රමාණය සහාය වෙනවා. ඒ සඳහා කැප වෙන්න. මේ ශක්තිය මගේ අන් අයගේ යහපත වෙනුවෙන් යොදවන්න. ඒ සඳහා අද පටන් මේ එළඹෙන මාසය මම අවංකව පන්සිල් රැකනවා. එහෙම නැත්නම් එළඹෙන සතිය අවංකව පන්සිල් රකින්නවා කියලා අදිෂ්ඨාන කරගෙන පන්සිල් රැකනවා. අරගෙන දිනපොතක් හරි කැලෙන්ඩරයක් හරි දින දවසනයක් හරි තියාගෙන අද දවසේ නම් පන්සිල් ගත්තේ නිින්දට යන්න කලින් ආවර්ජනා කරලා බලනවා අද දවසේ අවංකවම සිල්පද පහ රැක්කද කිසිම සැකයක් නැත්තම් පොඩි සැකයක්වත් නැත්තම් අද දිනේට හරියක් දාලා ලකුණු කරනවා. හෙට නිින්දට යන්න කලින් ආවර්ජනා කරලා බලනවා සැකයක් නැත්තම් හරියක් දාන පුංචි හරි සැකයක් තියෙනවා නම් කතරයක් ගහලා ඒ දිනේ කපලා. මෙහෙම ගිහින් මාසෙ ගත වෙලා බලන්න Tamanට දින කීයක් අවංකව මේ කාර්ය කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගොඩාක් වෙහෙසයි වගේ දැනෙනවා ටික කාලයක් නිශ්ශබ්දව ඉඳලා ආය මාසයක් පටන් ගන්න. අරිට වඩා එක දවසක් හරි වැඩිපුර පන්සිල් රකින්නවා කියන අදිෂ්ඨානය. මුලින්ම Tamanට හිතනවා නම් පන්සිල්ම අමාරුයි කියලා එක දෙක එහෙම ආරම්භ කරලා කලක් ගිහින් පහම සම්පූර්ණ කරගන්න. එකකට විතර සීමා වෙන්න එපා. එතකොට ඉතින් මනුස්සකම ගැන කතා කරන්න වෙන්නේ ඉතින් භාගයටනේ පහෙන් එකක මනුස්සකමක් ගැන තමයි එතකොට කතා. එහෙම නෙමෙයි. ඒක අපිට කල හැකියි. ඒ විදිහට Tamanගේ ශක්ති ප්‍රමාණය අවදි වෙන්න. එහෙම අවදි වෙනකොට Tamanටම දැනෙන්නට ගනී කොතෙක් Taman තුළ ඒ ශක්තිය ආත්ම විශ්වාසය වැඩිනවා. ඉස්සලා Tamanට Taman ගැන විශ්වසනීයත්වයක් ගොඩනගෙන්න ඕන. එහෙම නැතුව අපිට ලෝකෙට යමක් කරන්න මනස විහිදුවන්නට බෑ. Tamanගේ මනස ගැන Tamanගේ ප්‍රතිපදාව ගැන Tamanටම දැක්මක් නැත්නම් Tamanටම විශ්වාසයක් නැත්නම් අපි කොහොමද ඒක ශක්තියක් හැටියට ලෝකෙට විහිදුවන්නේ? මේ සත්‍යක්‍රියා කරනවා කියන එක හරියටම අපි හිතමු අඹ ගෙඩියක් කඩන්න ඊතලෙන් විදින්නා වගේ. හරියට දුනුදී ඇදලා ශක්තිය ගන්නට ඕන. ඊතලේ හරියටම හෙලවෙන්නේ නැතුව කෙලින් තියන්න ඕන. ඉලක්කය ගන්නට ඕන. ඒ ශක්තිය උදාහරණයක්. එතන එකක් හරි එහාට මෙහාට දුනොත් අදාළ කාර්ය කරන්නේ නැහැ. අපිට නොසලී ඉන්නට පුළුවන් වෙන්නට ඕන සත්‍යවාදී. ඒකයි අර දින ලකුණු කරන්නේ. එහෙම නැත්නම් පන්සිල් රකින්න දින ලකුණු කරන්න ඕනේ. අපිට මේක සත්‍යක්‍රියාවක් හැටියට යොදවනකොට අපිට විශ්වාසය තියෙනවා. නැත්නම් පස්සේ සිහි කරනකොට හරි ගියාද වැරදුනාද කී දවසක් හරි ගියාද කියලා සැක සංකා ඇති වෙන්න පුළුවන්. ඒක නොවෙන්නටයි අපි සටහන් තියන්නේ. ආරම්භයක් හැටියට. ඊට පස්සේ අපිට ආයෙ සටහනක් අවශ්‍ය නැහැ. අපිට අපි පිළිබඳ විශ්වසනීයත්වය තහවුරු වුණාට පස්සේ ඒ නිසා උත්සාහ කරන්න ලබන අවුරුද්දෙත් අපි පුළුවන් වුණොත් එනවා ආවට පස්සේ බලමු කී දෙනෙක් ඒ සඳහා උනන්දු වෙමින් ඉන්නවද කී දෙනෙක් ටික හරි උත්සාහ කරලා තියනවද කී දෙනෙක් ඒ කියපු දහම අහලා පුහුණු කරන්න උත්සාහ කරලා තියනවද ඒ ප්‍රමාණයත් එක්ක තමයි ඊළඟ වතාවේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ. ඒක නැත්තම් ඉතින් ආයයි කියලා තේරුමක් නෑ නේද? ඒ ටිකම ආයයි කතා කරලා ඒ ටිකම ආයයි කතා කරන්න වෙනවා. ඉතින් ඒ ටික කරලා නැත්තම් එතනින් ඔබට යන්නට වෙන්නේ ඒවා ටික හරි අපි පුහුණු කරලා පරිණත වෙන ප්‍රමාණයට. ඒ නිසා අද දවසේ අපි මේ සියල්ල ගොනු කරමින් සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේම ව්‍යායාම කළේ මනුෂ්‍ය වර්ගයාට මේ මනසෙහි ඇති ශක්තිය පහදා දෙමින් කොහොමද සිත පුහුණු කරන්නේ මේ සිත නිසාම සිතෙහි හටගන්නා අවිද්‍යාව නිසාම නැවත නැවත දුක් විඳින්මින් පවත්තන මේ භව ගමන නිවැරදි අවබෝධය තුලින් කොහොමද අපි නිමා කරන්නේ කියන කාරණය එතෙක් මේ සබාධම ක්‍රියාත්මක වෙන හේතුඵල රටාව හඳුනාගෙන අපි කොහොමද දුක් අඩු කරගෙන සැප වැඩි කරගෙන තමනුත් ගුණ දහම් වඩමින් අන් අයත් ඒ මඟට යොමු කරන්නේ
අපි කොහොමද මනුෂ්‍ය ධර්මයට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා පහදා දෙන්නටයි තථාගතයන් වහන්සේ මේ ධර්ම මාර්ග ලෝකයට විවරණය කරන්නේ. ඒ පිළිබඳව මූලික සිද්ධාන්ත පහුගිය දින ගණනෙක සාකච්ඡා කරලා අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කළේ සිත පුහුණු කිරීමෙන් තමන්ට ලෝකයට කොතරම් යහපතක් කළ හැකිද කියන කාරණා. ඒ කාරණාත් සිහියේ පවත්වාගෙන ගුණ නුවණ වඩන්නට සිත පුහුණු කරන්නට තමන්ගේ ලෝකයේ සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් කැප වෙන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද මේ මාසයක් මුළුල්ලේම අපිට බොහෝ දෙනාට දහම් කරුණු කියා දෙන්නට අවස්ථාව සැලසුණා. මෙවර අපිට මේ ධර්මචාරිකාව සඳහා අවස්ථාව ලැබුණේ මුලින්ම අපේ සංජීව ගුණසේකර මහත්මයා එම නෝනා මහත්මියත් විහාරස්ථානයට ගිහිල්ලා අපට ආරාධනා කළේ අපේ ඉල්ලීමක් කළේ මේ වසරේ ඕස්ට්‍රේලියාවේ ධර්මදේශනා සඳහා වැඩම කරන්න පුළුවන්ද ඒ සඳහා යම් කාලයක් වෙන් කරලා දෙන්න පුළුවන්ද කියලා. අපි මේ කාලවකවානුවේ සඳහා වෙන් කරලා දුන්නා. අතිපූජනීය සිටිනමලුවේ සුගතසාර පඬිතුහාමුදුරන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයේ භගතෙන්නේ අනුග්‍රහය ඇතිව මේ විහාරස්ථානයේ දායක සභාවේ පූර්ණ සහයෝගය ඇතිව ඒ ආරාධනාව සහ ඒ සඳහා අවශ්‍ය වීසා ගුවන් ටිකට්පත් ආදී සියල්ලක්ම විශාල ධනයක් වී පැහැදක් කරලා ඒ සියල්ලක්ම සම්පාදනය කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි අපිට ඒ සඳහා වැඩම කරන්නට ඒ සඳහා වැය කරන්නට අපි අතින් කිසිම වැය කිරීමක් නොකොට අමතරව වැඩිපුරත් එක්කලා ඒ සඳහා ධනය යොමු කරලා ඒ කටයුතු තාම මැනවින් සැලසුම් කළා. එහෙම සැලසුම් කරලා තමයි මේ ධර්මචාරිකාව සඳහා අපට එන්නට අවස්ථාව සලස්සලා දුන්නේ. ඒ ධර්මචාරිකාවේදී විශේෂයෙන් අපට කවදත් වඩා පහසුවෙන් ගුවන් යානයේ ගමන් කිරීම සඳහා අතිරේක සහායක් පහසුකමක් සලස්වලා දෙනවා. අබුඩාබි වල වැඩ කරන ඉතිහාස ගුවන් සමාගමේ වැඩ කරන අපේ සෙනරත් ලීනගේ මහත්මයා එතුමාගේ සහාය මෙවරත් අපට ලබා දුන්නා පහසුවෙන් ගමනාගමනය කරන්නට. ඒ වගේම අපි ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා මේ විහාරස්ථානයට වැඩම කළ දවසේ ඉඳලා මේ වෙනතෙක්ම අපේ සුගතසාර පඬිතුහාමුදුරුවෝ ඊට කලින් අපි මුණ ගැහිලා තිබුණාට සමීපව දැන හඳුනාගෙන ඇසුරු කරන්නට අපට අවස්ථාවක් ලැබිලා තිබුණේ. ඉතින් අපි ගොඩාක් සතුටු වෙනවා උන්වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා අතර බොහෝම සත්පුරුෂ ගුණ ඇති. ඒ වගේම සද්ධාව, සාසනික හැඟීම, ධර්ම ගෞරවය, ඒ වගේම භික්ෂුවකගේ වටිනාකම, භික්ෂුවකගේ භූමිකාව බොහෝ තේරුම් අරගෙන කටයුතු කරන ඉතාම සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේගේ ඇසුර ලබන්නට මේ කාලවකවානුව තුළ අවස්ථාව ලැබීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. ඒ වගේම අපි වජිරහාමුදුරු උන්වහන්සේත් අපට මුණ ගැහුණු පළවෙනි අවස්ථාව උන්වහන්සේ අපට තාම කරුණා මෛත්‍රියෙන් ගිලන්පස ටිකද දානෙ ටිකද සියල්ලක් සම්පාදනය කරලා දෙමින් අවශ්‍ය සියලුම උපස්ථාන කළා. ඒ වගේම පහුගිය දිනවල ලංකාවට වැඩම කළ සුනාගහාමුදුරු උන්වහන්සේ හරිම ප්‍රියශීලීව කරුණා මෛත්‍රියෙන් ඒ වැඩ හිටි කාල සීමාවේ අපට අවශ්‍ය හැම පහසුකමක්ම සම්පාදනය කරලා දුන්නා. බොහොම කරුණා මෛත්‍රියෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි ගැන පිළිපැද්ද සැලකුවා. ඒ වගේම පසුගිය දිනවල ඇමරිකාවට වැඩම කළ මේ හිඟුරක්ගොඩ විභාවී නායක හාමුදුරු උන්වහන්සේ කලිනුත් අපිට ලංකාවේ මුණ ගැහිලා තියෙනවා. ඉතින් මෙහෙදිත් බොහොම මිත්‍රශීලීව කරුණා මෛත්‍රියෙන් අපි කෙරෙහි පිළිපැද්දා. ඒ වගේම ෆොරස්ට් ලේක් විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ තමයි මුලින්ම මට මේ ඕස්ට්‍රේලියාවේ ධර්මදේශනා සඳහා ආරාධනා කළේ. උන්වහන්සේත් ඒ වගේම නන්ද හාමුදුරුවෝ, ඒ වගේම වජිර හාමුදුරුවෝ, ඊළඟට පඤ්ඤාසී හාමුදුරුවෝ,
ඒ වගේම අපි තරමක් අසනීප වෙච්ච වෙලාවදී අපිට බෙහෙත් හේත් පවා ලබා දෙන්නේ පඤ්ඤාසෝබන හාමුදුරු. උන්වහන්සේලා හැමදෙනාම අපි ගැන බොහෝම කරුණාවෙන් සොයලා බලලා ඒ කටයුතු සිදු කළා. ඒ වගේම මෙල්බන් නගරයේ ධර්මදේශනා සඳහා වැඩම කළ අවස්ථාවේ මෙල්බන් ධම්මසරණ මහා විහාරස්ථානයේ විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය අපේ විජිත නායක හාමුදුරුවෝ නාටුන්‍ය විජිත නායක හාමුදුරුවෝ හරියම කරුණා මෛත්‍රියෙන් අපට උන්වහන්සේ සැලකුවා සම්මාන කළා. ඒ වගේම උපශාන්ත පඬිත හාමුදුරුවෝ ඇතුළු ඒ විහාරස්ථානයේ පඤ්ඤාරෝප හාමුදුරුවෝ ආදී ඒ ස්වාමීන් වහන්සේලා බොහෝම කරුණාවෙන් සියලුම ආගන්තුක සත්කාර සිද්ධ කළා. ඒ හැමදෙනාම මේ මොහොතේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සෑම විහාරස්ථානයකම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් වගේම දායක කාරකාදී හැමදෙනාගෙන්ම අපට ලොකු අනුග්‍රහයක් ලැබුණ කරුණා මෛත්‍රියෙන් දන් පැන් පූජා කරමින් ගිලන්පස බෙහෙත් ඒ වගේම අපට අවශ්‍ය පරිස්කාර මොනවද කියලා අහලා බලලා අපේ පෞද්ගලික පරිහරණයට පමණක් නෙමෙයි විහාරස්ථානයේ ඒ වගේම සත්‍යන සංවිධානයේ ඒ කටයුතු වලට අවශ්‍ය බොහෝ පරිස්කාර ආදී සකසලා පූජා කළා. මේ බ්‍රිස්බේන් නගරයේ ඒ වගේම මෙල්බන් නගරයේ ඒ වගේම නිව්කාසල් නගරයේ ඒ කටයුතු වලට සහසම්බන්ධ වුණු ඒ දායක කාර්කාදී පින්තුන් හැමදෙනාම අපි විශේෂයෙන් කරුණා මෛත්‍රියෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම මේ කටයුතු වලදී කවදත් අපිට මේ කටයුතු බොහොම පහසුවෙන් කරගන්නට හැම විටම අපිට අවශ්‍ය පහසුකම් ශක්තිය සපයා දෙනවා අපේ සත්‍යන සමාජ සංවර්ධන පදනමේ ලේකම්තුමා සභාපතිතුමා අධිකාරම් මැතිතුමා එතුමත් බොහොම කරුණා මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ. ඒ වගේම අපේ මෑණියන් ඇතුළු ඒ සහෝදර පිරිසත් අපිට මේ කටයුතු වලදී සහාය වෙනවා. විශේෂයෙන් අපි වැඩ ඉන්න පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමේ වත්මන් විහාරාධිපති ශ්‍රීජිත් නිකායේ ලේකකාධිකාරී බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක අති පූජනීය කිරියොළුවේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ බොහෝම සහෝදරත්වයෙන් කාරුණිකත්වයෙන් අපිට ලැබෙන අනුග්‍රහය මේ පමණයි කියලා සීමා කරන්න බෑ. අපිට කිසිම බැඳීමක් වගකීමක් නැතිව මාස ගණන් මේ දුරු රටවල ඇවිල්ලා මේ ධර්ම දේශනාදී කරමින් මහ ජනතාවට යහපත කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේගෙන් පූර්ණ අනුග්‍රහය ආශිර්වාදයේ නිදහස අපට ලැබෙන නිසා උන්වහන්සේ විහාරවාසී මහා සංඝරත්නය අපි බොහොම කරුණා මෛත්‍රියෙන් මේ මොහොත සිහිපත් කරමු. ඒ වගේම මේ කටයුතු වලදී අපට මිනිස්සු පමණක් නෙවෙයි දෙවි දේවතාවෝ හැම අතින්ම උපකාර කරන බව අපි හොදාකාරව දන්නවා. මොකද සම්බුද්ධ ශාසනය කියන්නේ මිනිසුන් පමණක් නෙවෙයි දෙවි මිනිසුන් දෙගොල්ලටම ශාස්ත්‍රීය බුදුහාමුදුරු. ඒ නිසා ශාසනය රකින්න මිනිසුන් කැප වෙනවා වගේම දෙවියොත් කැප වෙන බව අපි දන්නවා. මේ කටයුතු අපි කරන්නේ පෞද්ගලික ප්‍රතිලාභයක් හෝ පෞද්ගලික ප්‍රතිරූපයක් මතු කරන්නට නෙවෙයි සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට අපට කළ හැකි දේ අපි කළ යුතු නිසා ඒ සත්භාවයෙන් මේ කටයුතු කරනකොට අනිවාර්යෙන් දෙවි දේවතාවෝ මේ කටයුතු වලදී අපට සහාය වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාමත් මේ මොහොතේ කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා පූර්වක සිහිපත් කරනවා. ඒ නිසා මාසයක් මුළුල්ලේ සිද්ධ කරන ලද මේ ධර්ම දේශනාව තුළින් මේ ධර්මචාරිකාව තුළින් අපි යම් කිසි කුසලයක් සිදු කරගත්තා නම් ඒ සියලු කුසල් දහම් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් එහෙම ආරක්ෂා කරත්වා අති ගෞරවනීය සුගතසාර පඬිත හාමුදුරුවන් වහන්සේ වජින හාමුදුරුවෝ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ඒ වගේම මේ දායක කාරකාදී සෑම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොවදව සැලසේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිස්වා දෙවියන්ට කරමු. ඉත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒවගේම විශේෂයෙන් අද දවසේ දායකත්වයෙන් ගන්න පින්තුන්ගේ බලාපොරොත්තු හැටියට දක්වලා තියෙනවා පරිපහම්තුන්ට ආශිර්වාද කිරීමක්. ඒ වගේම දැනට අද දායකත්වයෙන් ගන්න පුණ්‍යජිත් කුලරත්න මහත්මයා සහ මහත්මිය බලාපොරොත්තු වෙනවා වසර 10කට පෙර පරිලෝක සැපත් හොරණ හදපාන්ගොඩ විසූ ජයසේකර කුලරත්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට සිත ප්‍රාර්ථනා කරන්නට සහ සම්බන්ධ වූ සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලු දෙනාගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, සියලු දෙනාගේ දරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට, ඒ වගේම විශේෂයෙන් අපේ වජිර ස්වාමීන් වහන්සේගේ පියාණන් මිය පරලෝකීය දිනය අද දිනේ බව උන්වහන්සේ සිහිපත් කළා. ඒ වෙනුවෙන් උන්වහන්සේ විශේෂ පරිස්කාරාදිය ධර්ම දානයේ වශයෙන් පූජා කරනවා. ඉතින් ඒ ආදරණීය පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමරරත්නායක මහත්මියගේ දෙමව්පියන්ට සහ සහෝදර මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසේ විදුලි ආලෝකයේ සඳහා දායකත්වයෙන් ගන්න සුමිත්‍ර කුමාරසිංහ මහත්මයා, අනෝජා කුමාරසිංහ මහත්මිය ඇතුළු පින්තුන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි මහත්මයා, වෛද්‍ය සාගරිකා මංචනායක මහත්මිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ ආදරණීය පියාණන් වහන්සේ මිය පරලෝක ගියා, සහෝදරයෙක් මිය ගියා. ඒ සියලු දෙනාම ඇතුළු සුගතසාර පඬිත හාමුදුරුවන්ගේ, වජිර හාමුදුරුවන්ගේ ඒ පරම්පරාවල මියගිය සියලු ඥාතීන් ඇතුළු මේ නම් සඳහන් කළ ඥාතීන් මේ හැම දිනාගේම පරම්පරාවල මියගිය සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. प्रार्थनीय बोधियකින් නිවන් දකිත්වා. ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සිද්ධ කරගත්තා වූ සියලු කුසල් මාසයක් මුළුල්ලේම අපි විවිධාකාරයෙන් ධර්ම දේශනා පවත්වලා, ධර්ම ශ්‍රවණය කරලා, පරිස්කාර පූජා කරලා, දන් පැන් පූජා කරලා නොඑක ආකාරයෙන් සිදු කරගත් සියලු කුසල් අප හැම දිනාටම මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට, මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. උපනුපන් ආත්ම භාවයන්හි නොපිරිහි තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනාවන් සිහි කරගෙන අඛණ්ඩව පාරමිතා ගුණ දහම් සපුරා ගන්නට ශක්තිය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ සියලු කුසල් අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිද්ධ කරගත් සියලු කුසල් ඵලයෙන්ද බුද්ධ ධර්ම සංඝයාන රත්න ප්‍රියමන්ත ගුණාන භාවයෙන් බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ඩ් විහාරාධිපති අතිගෞරවනීය සුගතසාර පඬිතුමන් වහන්සේට, වජිර හාමුදුරුවෝ වහන්සේ, ඒ වගේ මේ දිනවල වැඩම කරලා ඉන්න ඒ අනිකුත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සෑම සියලු දෙනාටම අද දවසේ දායකත්වයෙන් දරන මේ නම් සඳහන් කළ හැම දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම ඒ පවුල්වල දරුවන්ට, පවුල්වල අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවන්තරයන් වෙත්නම් ඒ සියල්ලක් දුරු වේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා. කායික නිරෝගී භාවය, මානසික සුවපත් භාවය සලසේවා. බණ දහම් ප්‍රගුණ කරන්නට, ගුණ දහම් වැඩි දියුණු කරගන්නට වඩාත් ශක්තිය ලැබේවා. ඒ සඳහා සිත සතන් ලැබුරු වේවා. හැම දිනාගේම සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන මේ බඳු කුසල් දහම් සිදු කරමින් සෝසේ දහම ප්‍රගුණ කරමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත හැම දිනාටම ශක්තිය ලැබේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti මිනාතේ සමිච්ඡතු.